ඕනේ අපි පස්වෙනි පේපර් එක සාකච්ඡා කරන්න හදන්නේ බහුවර්ණ ප්‍රශ්න ටික මුලින්ම සාකච්ඡා කරන්න පටන් ගමු. කියනවා අංශක 60ක කෝණයකින් ක්‍රියා කරන දෛශික දෙකක් තියනවලු පුතේ මේ විදිහට. අංශක 60ක කෝණයක් නම් මෙතන 60 වෙන්න එපා ඉතින්. හිතන්න දෙයක් නැහැ නේ ඒකේ. දෛශික දෙකක් තියනවලු මේ දෙකේ සංප්‍රයුක්තය දැන් සංප්‍රයුක්තය ගන්න නම් අපි මේ විදිහට සමාන්තර රාශිය ඇඳ ගන්න එපා. හරි. එතකොට ඒකේ සංප්‍රයුක්තය එනවලු මෙන්න මේ සංප්‍රයුක්තනේ විකරණය මගින් එන්නේ 2 මූල 3ක් පුතේ. හරි 2 මූල 3ක් රයිට්. එකක විශාලත්වය දීලා තියෙනවා 2යි කියලා. අනිත් එකේ අගය අහන්නේ. මෙයා අපි ගමු Q කියලා. Q ගේ අගය අහන්නේ. රයිට්. ඉතින් මම මෙයා P කියලා ගන්නම්. එතකොට අපිට ලියන්න තියෙන්නේ R සමානයි නැත්නම් R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2pq cos θ නේද? රයිට්. එතකොට R වර්ග කියන්නේ පුතේ දැන් මෙතන R සංප්‍රයුක්තය 2 මූල 3යි ලුනේ. 2 මූල 3 වර්ගය සමානයි p වර්ග කියන එතකොට 2 වර්ගය. අපි q දන්නේ නැහැනේ. q වර්ගය දන්නේ නැහැ. ධන 2 වරක් p දන්නවා 2යි කියලා. q දන්නේ නැහැ පුතේ. අපි දන්නවා cos θ භාගය cos 60 නේ තියෙන්නේ. cos 60 ගේ දන්න. එතකොට මෙතන 2 වර්ගය 4 වෙනවා. මූල 3 වර්ගය 3 වෙනවා. මෙතන 4 ධන q වර්ග එනවා. ධන 4q වෙනවා. මෙතන cos 60 භාගයක් වෙනවා. එතකොට මෙතන 12 සමානයි 4 රයිට්. මෙතන 4 තියෙන්නේ 4 ධන q වර්ග තියෙනවා පුතේ. ධන 2ක් q තියෙනවා. ධන 2ක් q එතකොට අපිට අන්තිමේට මෙතන පුළුවන් 4 අනිත් පැත්තට යව ගත්තාම තියෙන්නේ q වර්ග ධන 2ක් q සමානයි 8යි කියලා. හරි. දැන් මෙතන අපි q හොයන්න ඕනේ. ඔයාලට උන සූත්‍රයට දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වර්ග පූර්ණය දාන්න. සාධක වෙන් කරන්න පුළුවන්. ඒ විදිහට. හරි. එතකොට දැන් මෙතන සාධක වෙන් කරනවා නම් මෙහෙමයි එන්නේ. q ධන ඔයාලට කියලා දීලා තියෙනවා සාධක වෙන් කරන්නත් ඈ. මේ විදිහට පිළිගත්ත හැකි q වර්ගයේ ධන 2q ධන කියලා කඩයිරක් දාලා සමානයි 8 ධන කඩයිරක්. එතකොට මෙතන එනවා q ධන 1 වර්ගය මෙතන 1 මෙතන 1 කියලා. හරි. එතකොට මෙතන අන්තිම උත්තරේ ගත්තොත් එනවා මේ පැත්ත 9යිනේ. එතකොට q ධන 1 සමාන වෙනවා 9 වර්ගමූලයට. එතකොට q සමාන වෙනවා පුතේ 9 වර්ගමූලය 3යිනේ. 3 රින 1ට. එයත් 2යි. වෙනවනේ. එයාගේ උත්තරෙත් එයත් ඇවිල්ලා අගේ 2යි. උත්තරේ දෙවෙනි එක. answer 2. හරි. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. රයිට්. පුතේ දෛශික දෙකක් දෙවෙනි ප්‍රශ්නේ මේ දෛශික දෙකක් එකිනෙකට මේ විදිහට ලම්බකව ක්‍රියා කරොත් හරි සංප්‍රයුක්තය මෙන්න මෙහෙම දෙනවා. සංප්‍රයුක්තය ඇත්තටම දෙන්නේ මේ රතු පාට එකෙන්. එයා එනවලු මූල 10ක් කියන විදිහට ගානේ කියන විදිහට. හරි. අපි මෙයා p මෙයා q කියලා ගම අපි දන්නේ නැහැ නේ අගය. උතර මෙතන කෝණය 90යි. එකිනෙකට ලම්බකයි කියන්නේ. හරි. ඊළඟට පොතේ මේ දෛශික දෙකම අංශක 60කින් ක්‍රියා කරොත් රයිට්. අංශක 60කින් ක්‍රියා කරොත් රයිට් මේ විදිහට අංශක 60කින් ක්‍රියා කරොත් හරි දෙනවලු මූල 13ක් රයිට්. අපි බලමු මොකද්ද වෙන්න යන්නේ කියලා. මේක සංප්‍රයුක්තයේ මූල 13යිලු. හරි. දන්නවනේ මේක. හරි. එතකොට අපෙන් අහන්නේ දෛශික දෙකේ විශාලත්වය. රයිට්. අපි බලමු. අපි ලියමු. මෙයා R1 කියලා. මේ ඇවිල්ලා R2 කියලා. මූල 13. අවස්ථා දෙකේ. එතකොට R1 සමානයි පුතේ. R1 වර්ගය සමානයි p වර්ග ධන q වර්ග විතරයි. අංශක 90 තියෙද්දි cos 90 ලියන්නේ නැහැ නේ අපි දන්නවනේ.
එතකොට මෙතන එනවා මූල 10 වර්ගයේ සමානයි පුතේ p වර්ග ධන q වර්ග කියලා එනවා. ඇත්තට මූල 10 වර්ගයේ 10යි. එතකොට p වර්ග සහ q වර්ග වලින් හරි p ගේ වර්ගය සහ q ගේ වර්ගය එකතුව 10 වෙන්න ඕනේ. තියෙන උත්තර වලින් බලලා යමක් කරන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම. හරි. තේරුණාද? දැන් p ගේ වර්ගය ධන q ගේ වර්ගය අනිවාර්යෙන් 10 වෙන්න ඕනේ. අයිගේ හිතන්න දෙයක් නෑ එතකොටනේ. උත්තරේ පළවෙනි එක නේද? බලන්න 3 සහ 1. 3 වර්ගය ධන 1 වර්ගය තමයි පුතේ 10 වෙන්නේ. අර මූල 13 කතන්දරට යන්න ඕනෙත් නෑ අපි. යන්න අවශ්‍ය නෑ. අනිත් හැම එකම එන්නේ නෑනේ. අනිත් හැම එකම වැඩි ගාණක් එන්නේ. 10ට වඩා. නිකම්ම උත්තරේ ගත්ත හැකි දැක්කද? හරි. එතකොට පුතේ උත්තරේ පළවෙනි එක 2ට උත්තරේ පළවෙනි එක. අපි තුන්වෙනි ගාන බලන්න යන්නේ. තුන්වෙනි ගාන නම් කියන්න දෙයක්වත් නැහැ. විශාලත්වයේ සමාන දෛශික දෙකක හරිද? මේ වගේ PP කියලා තියෙනවා නම් දෛශික දෙක. හරිද? සංප්‍රයුක්තයේ විශාලත්වයත් Pම වෙන්න නම්. සංප්‍රයුක්තයේ විශාලත්වයත් එක් දෛශිකයක විශාලත්වයට සමාන වෙන්න නම් මෙන්න මෙතෙන්ට හැදෙන්න ඕනේ කෝණය කීයද කියලා නහන්නේ දෛශික දෙක අතර. මේ ආරම්භක දෛශික දෙක අතර තියෙන්න ඕනේ කෝණය නහන්නේ 120යි. හරි? 120යි. ඒක හදලා ගන්නව නම් මෙහෙමයි. R සමානයි p වර්ග ධන q වර්ග ධන 2pq r වර්ගය. 2pq cos θ නේ පුතේ. අපි ලියන්නේ සූත්‍රේ. දැන් මෙතනදී r සහ මේ sorry pත් අගේ මම p කියලා ගත්තේ. qටත් අගේ මම p කියලාමයි ගත්තේ. එතකොට r සංප්‍රයුක්තයත් pමයි. හරි. එතකොට මේ හැම එකටම p දාන්න. r උත් p p p q උත් p. මෙතනත් 2p වර්ග pp නේ. cos θ. හරි මෙතන එනවා p වර්ග කියලා. මෙතන 2p වර්ග ධන 2p වර්ග cos θ කියලා. එතකොට මේ 2p වර්ග මෙහෙට ගේද්දි p වර්ග ඍණ 2p වර්ග වෙනවා. මෙතන 2p වර්ග cos θ වෙනවා. එතකොට ඍණ p වර්ග වෙනවා මෙතන. මේ පැත්තේ 2p වර්ග cos θ වෙනවා. ඔයාලට පේනවා? හරි. cos θ ගත්තට පස්සේ ඍණ භාගය කියලා එනවා. cos θ ඍණ භාගය වෙන්නේ පුතේ අංශක 120. හරි. 3ට උත්තරේ කීවෙනි එකද? 3ට උත්තරේ අංක 4. අංක 4. ඊට පස්සේ 4 වෙනි ගානට අපි එනවා. 4 වෙනි ගානෙත් කියන්නේ අර කලින් කිව්වා වගේම කතාවක්. ඒක කියන්නේ මේ විදිහට දෛශික දෙක තියෙද්දි අපි හිතමු මෙයා p කියලා. මෙයාත් p කියලා. රයිට්. එතකොට මේ දෙන්නගේ සංප්‍රයුක්තය තියෙනවනේ සමාන්තරාශ්‍රය. දැන් මේ සමාන්තරාශ්‍රය මේක සමාන්තරාශ්‍රයක් ඈ. ඒක සමාන්තරාශ්‍රය නෙමෙයි වගේද? හරි සමාන්තරාශ්‍රයක් කරන්නම්. හරි. මේ විදිහට මේ සමාන්තරාශ්‍රයේ එන මේ විකර්ණය, ඒ කියන්නේ සංප්‍රයුක්තය පුතේ එයා p බෙදීම දෙකක් වෙන්න ඕන. ලු මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය එක් දෛශිකයකින් භාගයක් වෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය θ කෝණය කොච්චරද කියලා අහනවා පුතේ. දැන් මෙතනදී p කියලා ගන්න වෙන්නේ මෙයා, q කියලා ගන්න වෙන්නේ මෙයා. සම්මත සූත්‍රේ r කියලා ගන්න වෙන්නේ p බෙදීම දෙක right. ආදේශ කරමු. වැඩ ඉවරයි. r වර්ග සමානයි p වර්ග ධන q වර්ග ධන 2pq cos θ නේ පුතේ. ඒතර r වර්ග කියන්නේ p බෙදීම දෙකේ වර්ගය. p වර්ග කියන්නේ කොහොමද p වර්ග, q වර්ග කියන්නේ කොහොමද p මේ වර්ග. එතකොට 2p වර්ග cos θ වෙනවා පුතේ. මෙතන එනවා p වර්ග බෙදීම 4යි කියලා. මෙතන එනවා 2p වර්ග කියලා. දන්න 2p වර්ග cos θ කියලා right. දැන් මෙතන වලට පේනවා අඩු කිරීමක් තියෙනවා. p වර්ග බෙදීම 4න් අඩු කරන්න තියෙනවා 2p වර්ග බෙදීම 1. මේ පැත්තේ තියෙනවා 2p වර්ග cos θ. අඩු කරපුවාම 4 ඔහම තියෙනවා. 4ට
p වර්ග 8යි p වර්ග වෙනවා. සමානයි 2යි p වර්ග cos θ වෙනවා. මම ඊටු ටික මෙතනින් හදන්නම්. ඒතර මේ බලන්න p වර්ග වලින් 8යි p වර්ග ගියපහම ඍණ 7යි p වර්ග වෙනවා. යට එනවා 4. මොකක්ද දෙන්නේ? ඍණ 7යි p වර්ගයට 4 සමානයි 2යි p වර්ග cos θ කියලා එනවා. අතර මෙතන p වර්ග වලට p වර්ග කැපෙනවා. 2 යටට ආපුවම ඍණ 7 බෙදීම 8ක් කියලා එනවා. cos θ. එහෙනම් θ සමානයි අන්තිමේට cos inverse ඍණ 7 බෙදීම 8යි කියලා එනවා බුදු. හරි. එතකොට ඕක තමයි උත්තරේ 4 වෙනි එකට. ඍණ 7 බෙදීම 8. ඍණ 7 බෙදීම 8 තියෙනවා 5 වෙනි එකේ. උත්තරේ 5. 4ට උත්තරේ 5 වෙනි එක. රයිට් ඈ. ඊට පස්සේ 5 වෙනි එක මෙන්න මෙහෙම බෝලයක් තියෙනවලු. තවත් බෝලයක් තියෙනවලු. හරි. තිරස් තලයක් මත බෝල දෙකක් පෙරලේ. x හා y එකිනෙකට අභිලම්බ අක්ෂ දෙකක් ඔස්සේ වූ සංරචක පිළිවෙලින් දීලා තියෙනවා. හරි. බෝල දෙකේම. ඒ බෝල දෙක අතර චලිත දිශා අතර කෝණය අහන්නේ. හරි බලමු. මෙහෙමනේ. දැන් මේ පළවෙනි බෝලේ ගත්තොත් x y දිශාව ඔස්සේ x දිශාව ඔස්සේ මෙහෙට තියෙනවලු 1යි ms ඍණ එකක්. y දිශාව ඔස්සේ මෙහෙට තියෙනවලු මූල 3යි ms ඍණ එකක්. ඒතර ඇත්තටම ඔය බෝලේ ගමන් කරන්නේ ඔය සංරචක දෙකේ සංප්‍රයුක්තය මෙන්න මෙහෙටනේ පුතේ. හරි. දැන් අනිත් බෝලේ ගත්තොත් හරි අනිත් බෝලේ ගත්තොත් දැන් මම ඒ බෝලේ ගමන් කරන දිශා එක තැන ඉඳන් මේ බෝල දෙක යන්නේ මේ දම් පාටේට මෙහෙම ගන්නවා. හරි. කඩ ඉරක් මේ මෙහෙම ගහ ගන්නවා. හරි. මට මෙන්න මෙතන θ කෝණේ හොයා ගන්න ඕනේ. මෙන්න මේ θ. හරි. අපි θ හොයන්න ලියුවොත් සූත්‍රයේ θ නෙමෙයි ඇල්ෆා කියලා දාමුකෝ අපි ඔක. හරි. මේ ඇල්ෆා කෝණේ හොයන්න ඕනුනොත් අපිට අපි ලියන්නේ ඇල්ෆා සමානයි tan inverse එකයට මූල 3යි කිය. හරි. ඒකට ඇල්ෆා අපි දන්න ඕනද? ඇල්ෆා සමානයි tan වලින් එකයට මූල 3. දැන් ඊළඟ බෝලෙත් මෙතනම තියලා යවන්න වෙනවා. එතනම තියලා යවමුකෝ. රයිට්. මෙන්න බෝලේ මේකේ x අක්ෂය ඔස්සේ සංරචකය 2යිලු y අක්ෂය ඔස්සේ සංරචකයක් 2යිලු. ඒතර මේ බෝලේ ගත්තහම එයා යන්නේ මෙන්න මේ වගේ පැත්තකට. ඒතර මෙතන කෝණය අපිට හොයන්න වෙනවා බීටා කියලා ගමු එක අපි. හරි. පුතේ ඇත්තටම මෙතන ගත්තාම බීටා එනවා tan inverse 2 බෙදීම 2යි. ඒ කියන්නේ බීටා සමානයි tan inverse 1යි කියලා එනවා. ඒ කියන්නේ අංශක 45යි බීටා. එතකොට tan 1ට මූල 3යි කියන්නේ අංශක 30යි. එතකොට දැන් මේ කොළ පාට එක මෙහෙට තියෙනවා. මෙන්න මෙහෙම. ඔයාලට පේනවා මෙන්න මේ ලොකු එක තමයි බීටා. එතකොට දැන් මේ දෙන්න ගමන් කරන දිශා අතර කෝණය අහන්නේ නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අහන්නේ පුතේ. මෙන්න මේක අහන්නේ. ඒක ගන්න අපි බීටාගෙන් අඩු කරන්න වෙනවා ඇල්ෆා. අංශක 45න් අඩු කළ යුතුයි අංශක 30. එතකොට උත්තරේ එනවා අංශක 15යි කියලා. උත්තරේ එනවා අංශක 15යි කියලා. පැහැදිලිද? උත්තරේ 1 5ට උත්තරේ පළවෙනි එක.
රයිට් ඊළඟට 6 වෙනි ගානට අපි එනවා. 6 වෙනි ගානේ මෙන්න මෙහෙම P එකක් තියෙනවා. මෙන්න මෙහෙම Q එකක් තියෙනවා. අපෙන් අහන්නේ P ඍණ Q කොහොමද දෙන්නේ කියලා. ඔබ කියලා දීලා තියෙන්නේ. රයිට් අපි දන්නවා පුතේ සමාන්තර ආශ්‍රය ඇන්දොත් සාමාන්‍ය විදිහට හරි සාමාන්‍ය විදිහට සමාන්තර ආශ්‍රය ඇන්දොත් අපි දන්නවා මෙන්න මෙතන θ කෝණයක් තියෙනවා නම් මෙන්න මේකෙන් දෙන්නේ සම්ප්‍රයුක්ත නේ ඔය විදිහට P ධන Q නේ පුතේ. හරි. එතකොට මම Q අනිත් පැත්ත හැරෙව්වොත් මෙහෙට ඒක ඍණ Q වෙනවනේ පුතේ. ඊට පස්සේ මම මෙහෙන් සමාන්තර ආශ්‍රය ඇන්දොත් දැන් ඔයාලට පේනවා මෙන්න මේ සමාන්තර ආශ්‍රයේ හරි මෙන්න මේ රතු පාටට මං අඳින විකර්ණය මගින් දෙන්නේ මෙන්න මේ P සහ ඍණ Q ගේ එකතුවක් කියලා. ඒ කියන්නේ P ධන ඍණ Q කියලා. අනේ ඒ නිසා පුතේ මේ වරහණක් දාලා තියෙන්නේ. එතකොට P ධන ඍණ Q නිසා වරහණ අයින් කරනකොට මට කෙලින්ම ලියන්න පුළුවන් P ඍණ Q කියලා. ඕකනේ අහන්නේ. ඕකනේ දහන්නේ. ඔය P ඍණ Q අහන්නේ. එතකොට දැන් අපි තේරුම් ගත යුතු කාරණාව වෙන්නේ ඕක ඔතන විතරක් නෙවෙයි. මෙන්න මෙතනත් දක්වන්න පුළුවන්. හරි. දැන් පේනවනේ. මේ නිල් පාට ඉරෙන් මේ පැත්තට ඊතලයේ තියෙද්දි P ධන Q තියෙනවා. මේ පැත්තට ඊතලයේ තියෙද්දි P ඍණ Q තියෙනවා. ඉතින් ඔය උත්තරේ පෙන්වන්නේ අපිට කෝකද බලන්න P ඍණ Q එක හරියට පෙන්වන්නේ කෝකද කියලා. මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේට පොඩක් ඉන්න මම ආය කරන්නම්. මේක අර QP දීලා තියෙන්නේ මාරු කරලානේ අපි එහෙමම කරමුකෝ. ඒ කියන්නේ මේකේ මෙන්න මේට තමයි Q දීලා තියෙන්නේ. මෙහෙට Q තියෙන්නේ මෙහෙට P තියෙන්නේ. හරි. ගානේ. එතකොට මෙතනින් දෙන්නේ P ධන Q එහෙම නැත්නම් Q ධන P. අපිට ඕනේ P ඍණ Q නේ. P ඍණ Q නම් ඕනේ අපිට කරන්න වෙන්නේ මේ Q එක අනිත් පැත්ත හරවන එක යටට ඍණ Q වෙනවා. Q අනිත් පැත්ත කරපුවාම ඍණ Q වෙනවා. එතකොට සමාන්තර ආශ්‍රය ඇඳලා රයිට් මෙතනින් ගහපුවාම P ඍණ Q වෙනවා. හරි. මෙන්න උත්තරේ. එතකොට P ඍණ Q මෙන්න මෙතනිනුත් දෙනවා. සමාන්තරයිනේ මේ රතු ඉර දෙක බලන්න. සමනින් මෙහෙම නෙමෙයි ගොඩක් වෙලාවට දෙන්නේ මේ විදිහට එකම එක ඇතුලේ තමයි දක්වන්නේ. හරි. එතකොට ඔය උත්තරේ තියෙනවා 4 වෙනි එකේ. බලන්න නැද්ද කියලා. මෙහෙම Q දාලා මෙහෙම P දාලා තියෙද්දි හරි. මෙන්න මේකෙන් මෙහෙට මොකක්ද දෙන්නේ? P ඍණ Q දෙනවා. පැහැදිලිද? උත්තරේ 4. 6ට උත්තරේ 4 වෙනි එක. පුතේ 7 වෙනි ගානේ කියනවා දෛශික දෙකක එකතුවේ විශාලත්වය අන්තරයේ විශාලත්වයට සමාන වෙන්න නම් දෛශික දෙක අතර කෝණය කීයක් වෙන්න ඕනද කියලා. මෙහෙමයි ඔය කතන්දරය. දැන් මේ දෛශික දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. P කියලා දෛශිකයක් තියෙනවා, Q කියලා දෛශිකයක් තියෙනවා. එතකොට ඔය P සහ Q කියන දෛශික දෙකේ අන්තරයේ විශාලත්වය කියන්නේ පුතේ සෝරි මේ එකතුවේ විශාලත්වය කියන්නේ නැත්නම් ඓක්‍යයේ විශාලත්වය කියන්නේ ආය වෙන මොකුත් නෙමෙයි. මෙන් P මෙන්න Q හිතන්න θ කෝණයකින් තියෙනවා කියලා. පුතේ මේ මොකද්ද? R. ඔක හොයන්න ඕනේ. R කියන්නේ මොකද්ද? R1 කියලා ගමු අපි. R1 කියන්නේ P ධන Q. පැහැදිලිද? එතකොට අන්තරයේ විශාලත්වය ගන්න නම් මේ Q ඒ කියන්නේ P ඍණ Q ගන්න නම් මේ Q අනිත් පැත්ත හරවලා මෙතනින් සමාන්තර ආශ්‍රය ඇඳලා මෙතනින් ගහුවාම මෙයාගෙන් P ධන ඍණ Q දෙනවා. ඒ කියන්නේ P ඍණ Q දෙනවා. හරි. එතනින් P ඍණ Q දෙනවා. පැහැදිලිනේ? ඉතින් ඔන්න ඔය ඕක ගැන අහන්නේ. හරිද? මේ දැන් මේ R2 නේ. මෙයා R2. පැහැදිලිද? මෙයා R2.
මේ ඉර මේ රතු ඉර R1 මේ රතු ඉර R2 මේ තියෙන විශාලත්වය මේ ඉරෙන් දෙන්නේ. එතකොට මේ R1 R2 ට සමාන වෙන්න ඕනේ. හරි. දැන් මෙතන සමාන නැහැනේ. සමාන වෙන්න θ මේ θ කෝණේ කීයක් වෙන්න ඕනද කියලා අහන්නේ. හරි. පුතේ 90 වුණාම විතරයි සමාන වෙන්නේ. මෙයා P නම් මෙයා Q නම් මෙතන 90යි කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට තේරෙනවා මේ නිල් ඉර තමයි P දන Q. හරි. මම Q අනිත් පැත්ත හරවපුවාම ඊට සමානවට යනවා. ඍණ Q කියලා. මෙතනත් 90යි. එතකොට අනිත් පැත්ත හැරුවා කියලා නෑ උලක්. හරි. එතකොට මම මෙහෙම මේකෙන් P ඍණ Q වෙනවා. බලන්න. මේ දෙක සමාන වෙනවා. කෝණය 90 වෙනවා. එහෙනම් උත්තරේ අංශක 90. අංශක 90 ෙන් තමයි අන්තරයේ විශාලත්වය IK විශාලත්වයට සමාන වෙන්නේ. උත්තරේ 5. 7ට උත්තරේ පුතේ 5 වෙනි එක ඈ. 5. 7ට 5. හරි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නෙට එමු පුතේ අපි. දෛශික දෙකක් තියෙනවලු රයිට්. දෙකේම විශාලත්වය P ලු. හරි. P කියලා තියෙන්නේ ඈ. එතකොට මේ දෙන්නගේ එතකොට සම්ප්‍රයුක්තය මෙතනනේ තියෙන්නේ. එකතුවේ සම්ප්‍රයුක්තය R1 එක. ඒ කියන්නේ P ධන P. පුතේ මේ P ධන P කිව්වහම ඕගොල්ලෝ වරද්ද ගන්නවා. P ධන P 2යි P නෙමෙයි ඈ. තේරුණාද? P ධන P කියන්නේ දැන් P ගේ විශාලත්වයයි P ගේ දැන් මේ දෛශික දෙකේ විශාලත්ව දෙක එකතු කරොත් 2යි P තමයි. හැබැයි මේ දෛශික දෙකේ එකතුවේ විශාලත්වය කියන්නේ මෙන්න මේ විකර්ණයේ දිග. මේ දෛශික දෙකේ එකතුවේ විශාලත්වය කියන්නේ මේ විකර්ණයේ දිග. ඒතර අපි P ධන P කියලා ලියනවා. ලිව්වට ඒක ගණ්ඩ බෑ. ඇත්තට මේ P ඒ කියන්නේ මෙහෙම R1 ලියනකොට අපි ලියන්න ඕනේ P ට උඩින් කොහොම ඊතලයක් දාලා. එකතු කරන්න බෑ ওই දෙක කොහොම. 2යි P කියලා. ඒකට සූත්‍රය දාලා ගන්න ඕනේ. කෝණේ θ. නිකම්ම විශාලත්වය එකතු කරොත් 2යි P කියලා ගත්ත හැකි. එහෙම නෙමෙයි ගානේ. එතකොට අන්තරය ගත්තොත් මේ පැත්තට ඍණ P යවන්න වෙනවා. එතකොට මේ අන්තරයේ විශාලත්වය මෙතනින් එනවා. හරි. මෙන්න මේකෙන් එනවා. දැන් මෙතන මෙයා P. එතකොට අපි අන්තරේ කොළ පෑනින් ගමු. මෙයාෙන් එනවා R2 ගත්තොත් P ඍණ P. හරි. හරි. දැන් විශාලත්වනේ P කියන්නේ. හරිද? එතකොට දැන් මෙතන මම මේක මේ විදිහට ගන්න ඕඩර තව ලේසි කරන්නද ඔයගොල්ලන්ට. මෙහෙම පැටලෙනවා. හොඳම දේ ඔයාලා ගන්න P සහ Q කියලා දෛශික දෙකක් විදිහට මේක. මෙයා P නැත්තම් අපි ඊට වඩා ලේසි වෙන්න ගමුකෝ වෙන මකුරු දෙකක්. මේක පැටලෙන්නේ නැති වෙන තමයි මම ඔයාලට මෙහෙම කරන්නේ ඈ. මෙයා x දෛශිකය මෙයා y දෛශිකය කියලා ගන්න. y. හරි. එතකොට දැන් කොහොම හරි මේ x දෛශිකයේ විශාලත්වය සමානයි y දෛශිකයේ විශාලත්වය සමානයි p. ඒ දෛශික දෙකේම විශාලත්වය p වෙනවා කියලා කියනවා. හරි. එතකොට එකතුවේ විශාලත්වය කොතනින්ද එන්නේ? මෙන්න මෙතනින් එන්නේ. හරි. x ධන y. අන්තරය එන්නේ මෙහෙම ගියපුවාම මෙතනින් x ඍණ y. right. පුතේ හොඳට කල්පනා කරලා බලන්න. දැන් මෙන්න මෙතන කෝණේ θ නම් මෙතන කෝණේ කීයද? 180 ඍණ θ. හරි. දැන් එතකොට මම මේ දෙක වෙන වෙනම අඳිනවා. ඒ කියන්නේ මම මෙයා වෙනම අඳිනවා. මෙයාගේ විශාලත්වය p මෙයාගේ විශාලත්වය p මෙතන කෝණේ θ. සම්ප්‍රයුක්තය මෙතනින් දෙනවා. හරි. මම යා R1 කියලා ගන්නවා. එකතුවේ සම්ප්‍රයුක්තයනේ. ඊළඟට අනිත් එක ගත්තාම මෙහෙට තියෙන විශාලත්වය p
මෙහෙට තියෙන විශාලත්වය p. ඍණ p නෙමෙයිද? නෑ ඍණ p නෙමෙයි. ඇයි ඍණ p නෙමෙයි වෙන්නේ? සමාන්තර රාශිය අඳින්න ඕනේ. මෙන්න තියෙනවා R2. පුතේ දැන් මේ y නේ මෙතන ඍණ y වෙන්නේ හැරෙද්දි. පුතේ y ඍණ y වුණාට විශාලත්වය වෙනස් වෙන්නේ නෑනේ. දැන් මේ y ඍණ වුණා කියලා විශාලත්වය වෙනස් වෙනවද? විශාලත්වය කියන්නේ මේ රේඛාවේ දිග වෙනස් වෙන්නේ නෑ. එතකොට ඇත්තටම අපිට මෙහෙම ලියුව හැකි. ඍණ y ගත්තොත් එයාගේ විශාලත්වයත් p ම තමයි. ඒ නිසා මට මෙහෙම ලියන්න පුළුවන්. මොකද විශාලත්වය මේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය ගන්නකොට මේ p තමයි ආදේශ කරන්න ඕනේ. මේ විදිහට. පටල ගන්න එපා. දැන් අපෙන් අහන්නේ R1 බෙදීම R2 ගැන පුතේ. හැබැයි දැන් මෙතන තේරුම් ගන්න ඕනේ කාරණා මෙන්න මෙතන කෝණේ θ නෙමෙයි 180 ඍණ θ. ඕක තමයි පටල ගන්න ඕගොල්ලෝ. මෙතන කෝණේ 180 ඍණ θ. හරි අපිට ඕනේ R1 බෙදීම R2 ගැන තමයි මේ ගානේ අහන්නේ. අපි බලමු දැන් මොනවද අහන්නේ කියලා. right. අහනවා මේ R1 බෙදීම R2 හරි සමානයි x ලුම x. එක එක දේවල් කරනකොට මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. හරි. දැන් ඕකෙදි මේකට සූත්‍රය හදාගන්න පුළුවන් අපිට. හරිද? මේ විදිහට. අපිට පුළුවන්. හරි. ලේසි වෙන්න මම ඔක්කොම මකලා වැඩි ලේසි කරන්නම්. හරි. දැන් අපි දන්නවා මේ p තියෙන්නේ මේ p තියෙන්නේ හරි මේ තියෙන එකතුවේ සම්ප්‍රයුක්තය R1 එක. එහෙනම් මෙතන කෝණේ θ. හරි. එතකොට ඇත්තටම මේ R1 වෙන්නේ හරි. මොන බලන්න මේ p මෙහෙට තියෙනවා. මේ p මෙහෙට තියෙනවා. මම මෙතන කඩයිරක් ගැහුවොත් මෙහෙටත් කඩයිරක් ගැහුවොත් ඔයාලට පේනවා මෙතන θ බෙදීම 2යි මෙතන θ බෙදීම 2යි කියලා. ඒතර මට පුළුවන් මේ මම සූත්‍රය දාන්න නැතුව සම්ප්‍රයුක්තය ගන්න යන්නේ මේ කියලා දුන්නා ඔයාලට. මේ දෛශිකය මෙහෙට කරොත් p sin θ බෙදීම 2 වෙනවා. θ බෙදීම 2. මේ පැත්තට මේ දෛශිකය කරොත් p sin මෙයා කරොත් p sin θ බෙදීම 2 වෙනවා. ඊට පස්සේ මේ දෛශිකය මෙහෙට කරොත් මෙතනින් උඩට එනවා p cos θ බෙදීම 2. මේ දෛශිකයත් මෙහෙන් කරොත් උඩට එනවා ආයෙත් p cos θ බෙදීම 2. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ දෛශික දෙක කැපිලා යනවා දෙපැත්තට සංරචක දෙක. එතකොට මෙතන සම්ප්‍රයුක්තයේ උඩට විතරක් එනවා එකක් R1 සමානයි 2යි p cos θ බෙදීම 2යි කියලා. මම දැන් ලියන්නම් ඒක R1 සමානයි 2යි p cos θ බෙදීම 2යි කියලා. right. ඊට පස්සේ අපි ගත්තොත් R2 එක ගත්තොත් ඔය විදිහටම විශාලත්වයේ සමාන දෛශිකනේ. R2 කියන්නේ අන්තරයේ විශාලත්වය. අන්තරය එනකොට මෙයා p මෙයාත් p උතන අන්තරය හැදෙනකොට ඒ කියන්නේ මේ R2 එක හැදෙනකොට මෙතන කෝණය 180 ඍණ θ. එතකොට හොඳට බලන්න මෙහෙම තියෙද්දි right මෙතන එනවා 180 ඍණ θ බෙදීම 2යි. මෙතන එනවා 180 ඍණ θ බෙදීම 2යි කියලා. හරි. එතකොට මම මේකත් අර වගේ විභේදනය කරනවා. වම් පැත්ත එක්ක එනවා විභේදනය කරොත් මෙහෙට එනවා දැන් මෙයා p නේ p sin 180 ඍණ θ බෙදීම 2යි කියලා. උඩට විභේදනය කරොත් එනවා p cos 180 ඍණ θ බෙදීම 2යි කියලා.
අනිත් පැත්තේ pත් එහෙමයි. එයා විභේදනය කරොත් මේ පැත්තට විභේදනය කරොත් වෙනවා p sin 180 ඍණ θ බෙදීම 2යි කියලා. උඩට විභේදනය කරොත් වෙනවා p cos 180 ඍණ θ බෙදීම 2යි කියලා. right. පුත් එතකොට මෙතනත් ඔයාලට පේනවා මේ කලින් හදපු ගණන් මේකයි මම මෙහෙම හදන්නේ. මේකෙන් කපලා දැම්ම හැකි ඊටස්සන් රචක දෙක කැපිලා යනවා. එතකොට අන්තිමට R2 වෙනවා 2p cos 180 ඍණ θ ගේ භාගය කියලා. right. දැන් අපිට ලියුව හැකි මේ මොකුත් ඕනේ නැහැ. හරි. මෙතනදී අපි අලුත් දෙයක් ඉගෙන ගත්තා. මම ඒකට මතක් කරලා ඉන්නම්. අර මෙහෙම x මෙහෙම y තියෙද්දි මෙයා x ධන y තමා ඒක අවුලක් නැහැ. x මෙතන y x ධන y තමා. හරි අවුලක් නැහැ. හැබැයි මෙහෙම තිබ්බොත් මෙතන x මෙතන y තිබිලා මෙයා ඍණ y වුණා කියලා. ඍණ y වුණාම මෙයා මෙතනින් යන්නේ x ඍණ y නේ පුතේ. එහෙම වුණා කියලා. මේ y ගේ අගයත් p නම් p ම තමයි. කියන්නේ විශාලත්වයට ඍණ ලකුණක් ආදේශ කරන්නේ නැහැ අපි. හරි. බලන්න මම කලිනුත් මේව ගන්නලා තියෙනවා. හරි. එතකොට දැන් මෙතන අපිට කෙලිම ලියව හැකි r1 බෙදීම R2 සමානයි x නේ පුතේ. එතකොට 2p cos θ බෙදීම 2 යට 2p cos 180 ඍණ θ බෙදීම 2 කියලා. ඕකෙන් x එනවා. පුතේ පේනවද? 2p ට 2p කැපිලා යනවා. එතකොට අන්තිමේට මෙතන ඉතුරු වෙන්නේ ඔයාලට පේනවා cos විතර දෙල් නැහැ. cos θ බෙදීම 2 යට cos 180 ඍණ θ බෙදීම 2 කියලා. හරි. ඔන්න ඔච්චරයි අන්තිමේට ඉතුරු වෙන්නේ. p ඉතුරු වෙන්නේත් නෑ ගානේ. හරි. ඇවිල්ලා මෙතන x කියලා එනවා. දැන් අපි බලමු මේ දෙකෙන් මේ වැඩේ කරලා දාන්න. පළවෙනි එකේ කියනවා p පමණක් දෙගුණ කළ විට x දෙගුණ වෙන්නේ නැහැ. p ගානේ ඇත්තෙත් නැහැ. p කැපිලා යනවා. p දෙගුණ කරා කියලා උඩත් දැන් උඩත් තියෙනවා. උඩත් තිබ්බා p යටත් තිබ්බනේ p. එතකොට p දෙගුණ කරද්දි උඩත් දෙගුණ වෙනවා යටත් දෙගුණ. එතකොට x වෙනස් වෙන්නේ නැහැ. කොහොමද දැන් මෙතන p නැති නිසා p වෙනස් කරලා අපිට x වෙනස් කරන්න බෑ පුතේ. හරි. θ පමණක් දෙගුණ කළ විට x දෙගුණ වේ කියනවා. බලමු අපි ඒක. හරි. තුන්වෙනි එක කියනවා p පමණක් දෙගුණ කළ විට x වෙනස් නොවේ කියලා. p පමණක් වෙනස් කළ විට p පමණක් දෙගුණ කළ විට x වෙනස් නොවේ කියන එක හරි පුතේ. තුන හරි. ඒතර එක වැරදි. හරි. එක වැරදි. දෙක පෙන්ඩි. තුන හරි. හතර කියනවා θ පමණක් දෙගුණ කළ විට x වෙනස් නොවේ කියලා. θ පමණක් දෙගුණ කළ විට x වෙනස් නොවේ කියනවා. හරි. ඒකත් පෙන්ඩින් තියමුකෝ. ඒකත් පෙන්ඩි. ඊළඟට කියනවා p පමණක් දෙගුණ කළ විට x අඩක් වේ කියලා. ඒක වැරදි. p පමණක් p වෙනස් කරා කියලා කිසිම වෙන එකක් වෙන්නේ නැහැ. එතකොට මෙතන වැරදි උත්තර දෙකක් තියෙනවා. එක හරි උත්තරයක් තියෙනවා. දැන් අපි පෙන්ඩින් ඒවා බලන්න ඕනේ. පෙන්ඩින් ඒවා බලනකොට අපි සාමාන්‍යයෙන් හරි මොනවා හරි අගයක් පාවිච්චි කරලා බලමු. හරි. හරි. දැන් 3 හරි කොහොමද ඈ? උත්තරේ 3. 3 හරි. අපි බලමු මේ දෙන්නට මොකද වෙන්නේ කියලා. 2 සහ 4ට. දෙකේ කියනවා හරි. දෙකේ කියන්නේ θ පමණක් දෙගුණ කළ විට x දෙගුණ වේ කියලානේ. හරි බලමු. දැන් මේක අපිට එහෙම θ නිකන් අතින් දෙගුණ කරන්න බෑ. ඒතර අපි අගයක් දාගෙන දෙගුණ කරන්න ඕනේ. අපි හිතමු θ අංශක 30යි කියලා. අපි ගමු θ අංශක 30 විදිහට. හරි. θ
ඊට අංශක 30යි කියලා ගමු. එතකොට දැන් මුල් අවස්ථාවේ cos 30 බෙදීම දෙක තියෙනවා. හරි. අපි cos 60 ගමුකෝ පුතේ. වැඩි ලේසි එතකොට. cos 60 ගමු. එතකොට මුල් අවස්ථාවේ තියෙනවා cos 60 බෙදීම දෙක. යට cos 180 ඍණ 60 බෙදීම දෙක කියලා. හරි. එතකොට මෙතන එනවා මේ x. හරි. එතකොට දැන් මේ තියෙන්නේ ඇත්තටම cos 30 බෙදීම 180 ට 120. එතකොට cos 60. cos 30 බෙදීම cos 60 පුතේ x කියලා තියෙන්නේ. ඒක අපි පැත්තක ලියලා තියාගමු. මේ මොකද්ද? cos 30 බෙදීම cos 60 සමානයි x නම් ඊට පස්සේ මම ටීට දෙගුණ කරනවා. කියන්නේ එහෙමනේ ටීට දෙගුණ කරාම මේක වෙන්න ඕනේ කියලානේ. හරි. මම මේ ටීට දෙගුණ කරනවා. එතකොට 2යි ටීට වුණාම අංශක 120ක් වෙනවා. දැන් මං එහෙනම් අංශක 120 දාලා හදන්නේ මේක. දැන් එතකොට 2යි x වෙන්න එපා ඔය කියන විදිහට ටීට දෙගුණ කරපුවාම. හරි. ටීට දෙගුණ කරපුවාම x 2යි x වෙන්න ඕනේ. බලමු වෙනවද කියලා. ටීට දෙගුණ කරනවා කියන්නේ එහෙනම් cos 120 බෙදීම 2 වෙනවා. මෙතන යට එනවා cos 180 ඍණ 120 බෙදීම 2 කියලා. සමානයි අපි y කියලා ගමුකෝ y 2යි x වෙන්න ඕනේ. එතකොට මෙතන එනවා cos 120 2 බෙදුවම 60යි. පුතේ cos 180 120ක් ගියම එතකොට 60යි 30යි cos 30යි. cos 30 සමානයි y වෙනවා. බලමු. රයිට් ඔයාලා දැක්කහම පේනවා. හරි. cos 30 බෙදීම cos 60 x නම් පුතේ cos 60 බෙදීම cos 30 කියන්නේ. දැන් මේ බලන්න. මම මේ cos 60යට cos 30 ලියුවොත් මෙතන 1යට x ලියන්න වෙනව නේද අනිත් පැත්තට. එහෙනම් y සමාන වෙන්නේ මොකටද? 1යට x ට. හරි. දෙගුණෙට නෙමෙයි. y සමානයි 2යි x වෙන්න බෑ කියන විදිහට ගානේ වෙන්නේ නැහැ. ඒතර ඒක වැරදි. දෙක වැරදි. හරි. එතකොට අනිත් එක කිව්ව 4නේ. t ට පමණක් දෙගුණ කළ විට x වෙනස් නොවේ කියනවා. ඒක වැරදිනේ නේද? t ට දෙගුණ කරාම x වෙනස් වුණානේ. t ට දෙගුණ කරපුවාම උනේ දැන් x අගය මෙච්චරකින් මෙයා වෙච්ච එක. හරි. අපි x ට අගයක් දාමුකෝ නිකන්. හිතන්නකෝ x කීයද? x 2යි කියලා දාමුකෝ. අලුත් අගය කීයද එතකොට? 1ට භාගේ 0.5 වුණා. දැක්කද? ඇත්තටම 4 ගුණයකින් අඩු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම x බෙදීම 4ක් වෙනවා. හරි. මෙතන මේ මම ගත්ත ඉලක්කමට අනුව. එහෙම තේරුම් ගත්ත හැකි ඒ ගන්න. හරි. රයිට් උත්තරේ එතකොට තුන්වෙනි එක. උත්තරේ තුන්වෙනි එක. අර මේ මෙතෙන්ට යන්නේ නැතුව සරල කැපික් අර උත්තර කපලා ක්‍රමයකින් උත්තරේ ගන්නත් පුළුවන්. අපි එහෙමනේ ගත්තේ උත්තරේ මේකේ. තුන්වෙනි එක කියලා. උත්තරේ 8 වෙනි එකට කීයද? 3. හරි ඊට පස්සේ පුතේ 9 වෙනි ප්‍රශ්නෙට එනවා. බලන්න 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ වෘත්තාකාර පතයක. හරි. වෘත්තාකාර පතයක මෙන්න මෙහෙම යම් තැනක ඉඳලා තවත් තැනකට ගියපු අවස්ථාවක්. මෙතනදී මේ ආරම්භක වේගය මෙතන මම v1 කියලා ගන්නම්. අවසානයේක දෛශිකයේ v2 කියලා ගන්නවා. v1 විශාලත්වය v2 විශාලත්වය සමානයි v ට කියලා කියනවා. v තමයි විශාලත්වය. ඒතර ඇත්තටම අපෙන් අහන්නේ මෙතන කෝණේ අංශක 300යිලු. එහෙනම් මේ පැත්ත 60යි. රයිට් පුතේ අපෙන් අහන්නේ ප්‍රවේග වෙනස. දෛශිකනේ. පුළුවන් ගන්න පුළුවන්. ප්‍රවේග වෙනස කියන්නේ පුතේ v2 ඍණ v1. අවසාන ප්‍රවේගයෙන් අපි සාමාන්‍යයෙන් අවසාන එකෙන් ආරම්භ එක අඩු කරන්නේ.
එතකොට මෙයා මන් දික් කරොත් මේ විදිහට මෙයා දික් කරොත් මේ විදිහට බලලා තේරුම් ගන්න ඕනේ. දැන් ඇත්තටම මෙන්න මෙතන ඉඳලා V2 මෙහෙටනේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් V2 ඔහෙට තියෙනවා. එතකොට V1 අනිත් පැත්ත හරවන්න වෙනවා ප්‍රවේග වෙනස ගන්නකොට. මෙහෙට හරවන්න වෙනවා. එතකොට ඍණ V1 වෙනවා. එතකොට අන්න ඒ දෙන්නගේ සංප්‍රයුක්ත වෙනවා කොහෙටද? කේන්ද්‍රය දිහාවට මෙන්න මෙතනින් මෙහෙට. හරි. එතකොට මෙතන කෝණේ 60 නම් දැන් මෙතන ස්පර්ශක 90යි 90යි නම් මෙතන 120යි. මෙන්න මෙතන කෝණේ 120යි. 120 වුණාට අපිට ලියන්න පුළුවන් උතන මෙතන 60යි මෙතන 60යි කියලා. එතකොට V2 ගේ විශාලත්වය V ඍණ V1 ගේ විශාලත්වයත් V ම තමයි. එතකොට මෙතනින් මේ බලන්න අංශක මෙයා V විශාලත්වයනේ ගන්න අපි මේ සූත්‍රයට ආදේශ කරද්දී. ඕන්නම් අර සූත්‍රය දාන්න ඒත් අවුලක් නැහැ. මොකද්ද R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2යි PQ cos θ දාන්න. ඒක ප්‍රශ්නිකුත් නැහැ නැත්තම් විභේදනය කරන්න. විභේදනය කරන්න පුළුවන් ඉන්නේ දෙපැත්තෙම දෙන්න සමාන වෙද්දි විතරයි. මෙතන 60යි මෙතන 60යි. ඔයාලා දන්නවා මේ පැත්තට V sin 60යි උඩට V cos 60යි. මේ පැත්තට V sin 60යි මෙයාගේ මෙන්න මෙයාගේ. එතකොට ඔයා උඩට V cos 60යි. ඔයාලා දන්නවා දෙපැත්ත තියෙන තිරස් දෙන්න කැපිලා යනවා. අන්තිමට උත්තරේ එන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුවෙන්. 2V cos 60. පුතේ උත්තරේ V. ඕක ගන්න ඔච්චර නලියන්න දඟලන්න ඕනේ නැහැ. මෙතන 120යි කියලා තියෙද්දිම තේරෙන්න ඕනේ. මෙයත් V මෙයත් V නම් සංප්‍රයුක්තයක් V වෙනවා කියලා. අපි කලින් හදපු ගානක උත්තරේනේ ඒක. හරි. ඉතින් මෙතන තේරුම් ගන්න ඕනේ ප්‍රවේග වෙනස ගද්දි මෙන්න මේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භයක කඩු කරන්න ඕනේ. ඒ කියන්නේ V2 ඍණ V1 ඍණ V1 වෙන්න නම් මේ V1 එක අනිත් පැත්ත හරවන්න ඕනේ. මේ දම් පාට රේඛාවෙන් තියෙන පැත්තට හරවන්න ඕනේ. එතකොට සංප්‍රයුක්තය මෙන්න මේ කේන්ද්‍රයේ දිශාවට එනවා. මේකත් හදලා තියෙනවා මම. හරි. උත්තරේ එතකොට කීයද? උත්තරේ ඇවිල්ලා V නේ. 3 වෙනි එක. හරි. 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 වෙනි එක. රයිට් පුතේ 10 වෙනි ගාන බලමු. හරිම ලේසි ගානක්. දෛශික දෙක අන්තරය ගැන අහන්නේ. දැන් මේ දෛශික තියෙනවා මේ මෙහෙම දෛශික තියෙනවනේ බලන්නකෝ. හරිද? එකක් තියෙනවා ඔයාලට පේනවද? 1 සහ 7 තියෙන. මෙන්න මෙයා 1යි නිව්ටන් මෙයා 7යි නිව්ටන් කියලා. ඒතර මේ දෙන්න හරිද? එකම පැත්තට ක්‍රියාත්මක කර වෙද්දි තමයි උපරිම එක තියෙන්නේ. හරි. එතකොට 7 ධන 1 8යි. අවම එක එන්නේ දෙපැත්තට ක්‍රියාත්මක වෙද්දි. හරි. මෙයා 7යි මෙයා 1යි දෙපැත්තට ක්‍රියාත්මක වෙද්දි පුතේ 4 ඍණ 1 6යි. දැන් එහෙනම් කොයිම වෙලාවකවත් මෙන්න මේ දෙන්නගෙන් සංප්‍රයුක්තය 4 හදන්න බෑ. මොකද මේ දෙන්න දැන් අපි ගමුකෝ මෙන්න මේ විදිහට මෙතනින් තිබිලා මෙහෙට 1 තියෙනවා 1යි නිව්ටන් තියෙනවා මෙහෙට 7යි නිව්ටන් තියෙනවා කියලා. දැන් කීයද සංප්‍රයුක්තය? 6යිනේ. එතන ඉඳලා මෙයා කැරකිලා මේ පැත්තට එනකම්ම සංප්‍රයුක්තය 6 ඉඳලා 8 දක්වා වැඩි වෙනවා. මෙයා මෙහෙටම කැරකුණාට පස්සේ සංප්‍රයුක්තය මේ වගේ එකම පැත්තට 8ක් වෙනවා. එහෙනම් මේ දෛශික දෙකට තියෙන්න පුළුවන් අවම සංප්‍රයුක්තය 6යි උපරිම සංප්‍රයුක්තය 8යි. එතකොට මේ දෛශික දෙකට තිබිය හැකි ඕනෑම අගයක් වෙන්නේ 6 සහ 8 අතර අගයක්. 6 8 හෝ 6 8 අතර අගයක්. හරි. රයිට්. ඒ උත්තරය එතකොට කීයද? උත්තරය ඇවිල්ලා 5 වෙනි එකනේ. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5 පුතේ. රයිට් 11 වෙනි ගාන මෙහෙමයි කියන්නේ නේ. මෙහෙට නිව්ටන් 3. රයිට්. මෙහෙට නිව්ටන් 4. කොහොමද තියෙන්නේ? සංප්‍රයුක්තයේ විශාලත්වයේ දිශාව යහන්නේ. දැන් ඉස්සරම කරන්න ඕනේ. මේක මේක පැත්තට තියෙන විදිහට තියාගන්න එපා. දැන් 3 ඔහම තියෙනවා පුතේ. 4 ගෙනහිලා මෙතනින් තියන්න යටට. එතකොට හරි. තියලා හරිද? ඊට පස්සේ මේ ත්‍රිකෝණය සම්පූර්ණ කරපුවාම ඒකේ මේ අතට තමයි සංප්‍රයුක්තය හම්බෙන්නේ.
තේරෙනවනේ. එතකොට ඒක තමයි උත්තරේ. ඇවිල්ලා 4 වෙනි එක. ලේසි ප්‍රශ්නයක්. පුතේ 12 වෙනි ගාන මේ හදන්නේ. රයිට්. මෙන්න මෙතන තියෙනවා අංශුවක්. මේ රෝදේ අර RHG රවුමක් කැරකිලා යනකොට මෙන්න මෙතෙන්ට එනවා. රවුමක් කියන්නේ මේ යම් ප්‍රමාණයක් කැරකෙනවා මෙන්න මෙතෙන්ට එනවලු. මේක කියන විදිහට ලිස්සීමකින් තොරව පෙරලෙනවා. හරි මේ අතර පෙරලෙන්නේ. හරි. යාබද පිහිටීමක් රූපේ පරිදි පෙන්වා ඇත කියලා කියනවා. හරි. එතකොට විස්ථාපනය තමයි අහන්නේ. හරි. පුතේ මෙහෙමයි. දැන් ඇත්තටම හොඳට කල්පනා කරලා බැලුවොත් මෙයා උඩට එනකොට කොච්චරක් ඉස්සරහට ගමන් කරනවද? අන්න ඒක තමයි වැදගත්. දැන් මෙච්චරක් ඉස්සරහට ගමන් කළානේ. හරි. මෙන්න මෙච්චරක් ඉස්සරහට ගමන් කරලා. ඒ ප්‍රමාණය 2πr බෙදීම 2යි කියලා තේරෙනවද ඔයගොල්ලන්ට? 2πr කියන්නේ සම්පූර්ණ වටයක්. පුතේ සම්පූර්ණ වටයක් කරගුණා නම් මේ කළු ඩොට් එක ආපහු යටට මෙන්න එපා. හැබැයි කළු ඩොට් එක මේ උඩ තියෙන්නේ. ඒ කියන්නේ හරියටම භාගයයි කරකිලා තියෙන. ඒ කියන්නේ 2πr බෙදීම 2යි. සම්පූර්ණ වටයක් කරගුණා නම් 2πr ප්‍රමාණයක් ඉස්සරහට යන්න එපා. වෘත්තයේ පරිධියට සමාන ප්‍රමාණයක් ඉස්සරහට යන්න ඕනේ. ලිස්සන් නැති හින්දා. ඒතකොට දැන් එහෙනම් ඉස්සරහට ගිහින් තියෙන්නේ 5r ප්‍රමාණයක් විතරයි. පුතේ උඩට කොච්චරක් ගිහිල්ලාද? උඩ අතට 2r ප්‍රමාණයක් ගිහිල්ලානේ. හරි එතකොට අපිට විස්ථාපනය අපි ඇත්තටම විස්ථාපනය කියලා හොයන්න ඕනේ. මෙන්න මේ මම පෙන්නන කළු පාට ඉරේ දිග. ඔක ගන්න පුළුවන් අපිට. මේ පැත්තට 2r තියෙනවා. වැදුනා 5r තියෙනවා මේ පැත්තට. උඩට 2r තියෙනවා. එතකොට මෙන්න මෙතන x කියලා ගත්තොත් මට පුළුවන් 2r ගේ වර්ගය ධන 5r ගේ වර්ගය සමානයි x ගේ වර්ගය කියලා කියන්න. එතකොට මෙතන එනවා 4r වර්ග ධන 5 වර්ග r වර්ග සමානයි x වර්ග කියලා. හරි මට මෙතනින් පුළුවන් පයිතගොරස්නේ. එතකොට r වර්ග එළියට ගත්තා. 4 ධන 5 වර්ග තියෙනවා. සමානයි x වර්ග කියලා. අන්තිමට x සමානයි r 4 ධන 5 වර්ගය කියන එකට වර්ගමූලයක් එනවා. ඔක තමයි උත්තරේ. 3 වෙනි එක. 12ට උත්තරේ 3 පුතේ. විස්ථාපනය. මෙන්න මේ x කියන්නේ මෙන්න මේ කළු මේ මම අඳින මෙන්න මේ ඩොට් එකේ ඉඳලා මේ ඩොට් එකට තියෙන මෙන්න මේ සරල රේඛයේ දිග. විස්ථාපනනේ යහන්නේ. මේක තමයි උත්තරේ. 3 උත්තරේ. අපි ඊළඟට යනවා 13 වෙනි ප්‍රශ්නෙට. හරි. 13 වෙනි ප්‍රශ්නෙට මෙන්න මෙහෙම එක දෛශිකයක් තියෙනවා. අනිත් දෛශිකය ඔහොම තියෙනවා. කඩේ ඉරි දාලා ඔන්නෝම පෙන්ලා තියෙනවා. තව දෛශිකයක් මෙන්න මෙතන මෙහෙම තියෙනවා. මෙච්චරක් විතර. තව එකක් මෙන්න මෙහෙට තියෙනවා. ඔහොම. සංප්‍රයුක්තය කොයි පැත්තට තියෙන්නේ කියලා අහන්නේ. ඉතින් ඇත්තටම මේ රතු ඉරි දෙකේ සංප්‍රයුක්තය ගත්තොත් පුතේ ඒක අපිට ගත්ත හැකි මෙන්න මෙහෙම මේක දිගේ මෙහෙට විකර්ණයනේ. මෙච්චරක් විතර. එතකොට අපිට දැන් මේ රතු දෙක අයින් කරන්න පුළුවන් නේ. ඇයි? ඉතින් මේ දෙන්නගේ සංප්‍රයුක්තය දාගත්තනේ මම. ඒතර වලට පේනවා මෙතනින් මේ ගත්තොත් මේ පැත්තට වඩා වැඩිපුර මේ පැත්තට තියෙනවා කියලා. එතකොට අනිවාර්යෙන් සංප්‍රයුක්තය අවසානට මෙන්න මේ පැත්තට එන්න ඕනේ. ඒතර උත්තරේ 4 පුතේ. 13ට උත්තරේ 4 ලේසියිනේ බලන්න. 4 වෙනි ගාන එකත් හොඳ ගානක් බලන්න මේ විදිහට කේන්ද්‍රය තියෙනවා. මෙහෙට එක දෛශිකයක් තියෙනවා. එයා OA කියනවා. මේ උඩට එකක් තියෙනවා. එයා OC කියනවා. මේ අංශක 45කින් වගේ තව එකක් තියෙනවා. එයා OB කියනවා. හරි. මෙතනදී දැන් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සිම්පල් r නේ මේගොල්ලෝ. හරි. එතකොට ඇත්තටම පුතේ මෙතනදී OA ගත්තත් විශාලත්වය අතින් OB ගත්තත් විශාලත්වය අතින් OC ගත්තත් පුතේ හරිද r තමයි. එතකොට ඔයාලට හොඳටම පේනවා මේ OC සහ මේ OA කියන දෙන්නගේ සංප්‍රයුක්තය හැදෙන්නේ අංශක 45කින් මෙන්න මෙහෙට කියලා. අපි ඒක කැපිටල් R කියලා ගත්තොත්
මෙයා සිම්පල් R මෙයා සිම්පල් R නම් අපිට පුළුවන් පුතේ R වර්ග සමානයි සිම්පල් R වර්ග දන සිම්පල් R වර්ග කියලා අරගෙන R සමානයි මූල 2යි සිම්පල් R කියලා ගන්න. රයිට් එතකොට දැන් කොහොමත් සම්ප්‍රයුක්තයේ තියෙන්නේ OB පැත්තට. හරි. දැන් මෙතනින් මෙන්න මෙයාගේ සහ මෙයාගේ සම්ප්‍රයුක්තය අපි හෙව්වා. ඒක මම නිල් පාටින් මෙහෙට දාන්නම්. මූල 2යි R. දැන් එහෙනම් මේ දෙන්න තිබිලා වැඩක් නැහැ නේ. මම ඒ දෙන්න මකන. ඒතර ඇත්තටම අන්තිමට උත්තරේ පේනව නේද ඔයගොල්ලන්ට? උත්තරේ එන්නේ R ධන මූල 2ක් R කියලා පුතේ. එතකොට R එළියට ගත්තාම 1 ධන මූල 2යි කියලා එනවා. රයිට් මෙතනදී R වෙනුවට දැන් ඇත්තටම මේ ගානේ හරිද මේ ගාන චුට්ටක් වැරදි. හරි මේ ගානේ උත්තරේ විදිහට ඔයගොල්ලෝ දැන් මේ ගාන චුට්ටක් වැරදි කියන හේතුව දෛශික දෙකේ එකතුවේ විශාලත්වය ඇහුවනම් අපිට හරිද දෛශික දෙකේ එකතුවේ විශාලත්වය ඇහුවනම් අපිට පුළුවන් දැන් මේ R නේ R වෙනුවට ඕනනම් දැන් මම පොඩ්ඩක් මේක මාරු කරලා ලියන්නම්කෝ 1 ධන මූල 2 මෙතන R නේ ඒතර අපිට මෙන්න මේ තුනම ලියන්න පුළුවන් මොකද්ද දෛශික තුනේහි විශාලත්වය දෛශික තුනේ ඓක්‍ය විශාලත්වය වුණා හරි R වෙනුවට අපිට OA ලියන්නත් පුළුවන් OB ලියන්නත් පුළුවන් OC ලියන්නත් පුළුවන් විශාලත්වයදී එතකොට මෙතන ඉන්නේ 1 ධන මූල 2යි එක්ක OA 1 ධන මූල 2යි OB වෙන්න පුළුවන් ඊළඟට 1 ධන මූල 2යි හරි OC වෙන්න පුළුවන් පුතේ රයිට් ඔය විදිහට ඔය තුනම වෙන්න පුළුවන් ඈ හරි විශාලත්වය ගත්තොත් දැන් මේක විශාලත්වය කියලා දීලා නැහැ නේ ඒ නිසා මේක තියෙන්නේ OB දිශාවට නිසා හරි අපි OB කියන උත්තරේ ගමු හැබැයි ඒක සර්ව සාධාරණ නැහැ මොකද අනිත් උත්තරත් වෙන්න පුළුවන් නිසා විශාලත්වය අහලා නැති නිසා අපිට මේ අනිත් උත්තර දෙක ගන්නත් බෑ තේරුණේ මං කියන එක මේ R වෙනකොට OA දාන්නත් පුළුවන් OB දාන්නත් පුළුවන් OC දාන්නත් පුළුවන් විශාලත්වය අගය ඇහුවොත් OA දැම්මත් OB දැම්මත් OC දැම්මත් ඉතින් R නේ දාන්නේ අපි එතකොට එකම අගේ එන්නේ හරි හැබැයි දැන් අර දිශාව තියෙන්නේ OB දිශාවටනේ ඒ නිසා OB තියෙන උත්තරේ ගන්නවා අපි එතකොට උත්තරේ එතන 3 හරි 14ට 3 දැන් එතන ප්‍රශ්නේ වෙන්නේ 14ට 4ත් වැරදි උත්තරයක් නෙමෙයි වඩානි වැරදි අරක 14ට 4ත් හරි පොතේ හරි විශාලත්වය අහලා තිබ්බනම් ගානේ ඒ කියන්නේ දෛශික තුනේහි එකතුවනේ දෛශික තුනේහි විශාල දෛශික තුනේහි එකතුවේහි විශාලත්වය කියලා අහලා තිබ්බනම් 4ත් හරි පොතේ හරි එනිසා මම මේක ඕල් කරනවා හරි එනිසා මේක ඕල් කරන්නම් ඊපස්සේ අවසාන MCQ එක 15 වෙනි එක ඒකත් ඉතාමත් ලේසි මෙහෙම තියෙන්නේ මෙහෙට එකක් තියෙනවා මෙහෙට එකක් තියෙනවා කැපිලා යනවා ඒ කියන්නේ හිතන්න දෙයක් නැහැ මෙහෙට එකක් තියෙනවා මෙහෙට එකක් තියෙනවා සාමාන්‍යයෙන් පෙන්නලා තියෙන විදිහට හරි මේක පොතේ දැන් මේ වගේ එකක් පොතේ දැන් පේපර් එක උඩම කරන්න ඕනේ ඇඩිටියුඩ් අරගෙන ස්පෙන්සල් සහ ඇඩිටියුඩ් අරගෙන හරි අපි කරන්න ඕනේ මෙන්න මේ දැන් මේක දීලා තියෙන අගයන් අපි දාමුකෝ දීලා තියෙන F3 F2 කියලා නුඩ මෙතන F3 මෙතන F2 කියලා තියෙන්නේ මෙතන තියෙනවා F4 මෙතන තියෙනවා F1 කියලා එතන මෙයාට මෙයා කැපිලා යනවා වැඩක් නැති කියලා දෙපැත්ත සමානයි වගේ පේනවනේ ඒක කපලා දාන්න හරි ඊට පස්සේ මේ දෙන්න F3 F2 ගත්තට පස්සේ ඒ දෙන්නගේ සම්ප්‍රයුක්තය කොහොමද මේ මෙහෙම එන්නේ මේ වගේ තැනකට පෙන්නලා තියෙන ඒ වගේ තැනක් නේ ඒ වගේ තැනකට එන්නේ හරි මම මේක පෙන්නන්නම් කොළ පාටින් කොහොම දාලා හරි ඊට පස්සේ පහළට තියෙනවනේ තව දෙන්නේ ටිකක් ලොකු දෙන්නේ මෙහෙමයි හරි එතකොට ඔය දෙන්නගේ සම්ප්‍රයුක්තය එන්නේ සාමාන්‍යයෙන් ඔය පෙන්නලා තියෙන D වගේ තැනට හරි පෙන්නලා තියෙන D වගේ තැනට තමයි එන්නේ සම්ප්‍රයුක්තය පහළට රයිට් එතකොට අවසානට ගත්තට පස්සේ රයිට් දැන් මෙතන තියෙන්නේ D නේ මෙතන A මෙන්න මේ හරිය පේන්න තියෙනවා නේද C හරි එතකොට අන්තිමේට හරිද මධ්‍ය ලක්ෂයේ සිට උඩට කොළ මෙච්චරක් විතර තියෙනවා පහළට නිල් මෙච්චරක් විතර තියෙනවා
එතකොට අන්තිමට උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ මේ මධ්‍යලක්ෂය ඕ කියලා ගත්තොත් මෙන්න මෙච්චරක් විතර තමයි ඉතුරු වෙන්නේ. අඩු වෙලා ගියපම කොළ පාට කෑල්ලට අන්තිමට OC වගේ උත්තරයක් තමයි එන්නේ. හරි. උත්තරේ OC 3 අංක 3 15ට උත්තරේ 3 පුතේ. පොඩි ගාණක් ඒක. ඊට පස්සේ දෛසික වල තවත් මේ ලේසි ගණන් ටිකක් මම දාලා තියෙනවා ඔයගොල්ලන්ට හදන්න. මේ ටිකත් හදමු. හරි. මෙහෙමයි. ඉස්සරවම තියෙනවා මේ දෛසික සම්ප්‍රයුක්ත හොයන්න. මෙන්න මෙහෙම දෛසික පද්ධතියක් හොඳට බලා ගන්න. මේ විදිහට නේ තියෙන්නේ. මේ විදිහේ දෛසික පද්ධතියක් තියෙනවා. මේවා නම් මේ ලොකු දේවල් නෙමෙයි පුතේ. හරි. තරම ලොකු දේවල් නෙමෙයි චූටි දේවල්. ඔය විදිහට තියෙන්නේ. රයිට්. එතකොට මේකේ අගයන් දීලා තිනවා. මෙතන තියෙනවා 6යි මූල 3යි කියලා. මෙතන තියෙනවා 4යි මූල 3යි කියලා. මෙතන තියෙනවා 4යි කියලා. මෙතන තියෙනවා 2යි කියලා. මෙතන තියෙනවා 2යි මූල 3යි කියලා. මෙතන තියෙනවා 2යි මූල 3යි කියලා. මෙතන තියෙනවා 2යි කියලා. මෙතන තියෙනවා 2යි කියලා. හරි. කෝණක් දීලා තියෙනවනේ. මෙතන කෝණේ අංශක 60යි කියලා දීලා තියෙනවා. මෙතන කෝණේ අංශක 30යි කියලා දීලා තියෙනවා. මෙතන කෝණේ අංශක 60යි කියලා දීලා තියෙනවා. මෙතන කෝණෙත් අංශක 30යි කියලා දීලා තියෙනවා. එතකොට දැන් අපි තේරෙන්න ඕනේ මෙන්න මෙතන අංශක 90ක් වෙනවා කියලා. හරි. ඔව්. ඒක තේරෙන්න බෑ. හරි. එතකොට පුතේ දැන් අපි කරන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ගානකදී රයිට් බලගන්න මේ තියෙන්නේ x අක්ෂය මම මේ කොළ පාටට පෙන්නන්නේ x අක්ෂය උඩින් આવොත් මෙන්න මේ පහළට එන්නේ y අක්ෂය y අක්ෂය සහ x අක්ෂය ඔස්සේ විභේදනය කරගන්න ඕනේ. දැන් ඇත්තටම මේ 2 සහ 4 x අක්ෂය ඔස්සේ පවතින. යාලා විභේදනය කරන්න දෙයක් නැහැ. 6යි මූල 3 සහ 2යි මූල 3 y අක්ෂය ඔස්සේ තියෙන යාලත් විභේදනය කරන්න දෙයක් නැහැ. ඒතර අපිට විභේදනය කරන්න වෙන්නේ මම මේ රවුන්ඩ් කරන කට්ටිය. නිල් පාටින් රවුන්ඩ් කරන මෙන්න මෙයා ආනතයි, මෙයා ආනතයි, මෙයා ආනතයි, මෙයා ආනතයි. ඔන්න ඔය 4 දෙනා අපි තිරසට සහ සිරසට විභේදනය කරගන්න ඕනේ. හරි. ඉස්සරෝ මේ උඩ තියෙන මෙන්න මේ 2 කියන එක නම් මම විභේදනය කරනවා. මම රතු පෑනෙන් ගන්නම්. තිරසට ගත්තොත් මෙහෙට පුතේ තියෙනවා 2යි cos 60ක්. cos කෝණේ පැත්තට කරලා cos නේ දන්නවනේ. ඉහළට කරොත් තියෙනවා 2යි sin 60ක්. පැහැදිලිද? එහෙම කරාට පස්සේ මේ 2 මෙතන තියන්නේ නැහැ. ඇයි? ඒද යා විභේදනය කරලා ඉවරයිනේ. ඊට පස්සේ මම එනවා මෙන්න මේ 4යි මූල 3 කියන තැනට. එයාව තිරසට කරොත් පුතේ මේ තිරසතර කරොත් මෙහෙට කරොත් 4යි මූල 3යි cos 30 වෙනවා. ඉහළට කරොත් 4යි මූල 3යි sin 30 වෙනවා පුතේ. ඊට පස්සේ අපි යාවත් අයින් කරනවා. කලබල නැතුව යාවත් අයින් කරනවා. ඊළඟට පුතේ අපි යනවා මේ පල්ලෙහා එක්කෙනාට 2යි මූල 3 ගාවට එනවා. එයාව මම තිරසට විභේදනය කරොත් මෙහෙට කෝණේ පැත්තටනේ. එතකොට 2යි මූල 3යි පුතේ cos 30. සිරසට පහළට විභේදනය කරන්න වෙන්නේ යාව. එතකොට එතන ලියන්න වෙනවා 2යි මූල 3යි sin 30 කියලා. එයත් ඉවරයි. එයත් අයින් කර හැකියි. රයිට්. පුතේ ඊට පස්සේ මෙයා විතරයි ඉතුරු. මෙයා දැන් මං තිරසට සිරසට විභේදනය කරනවා. බලාගන්න. මේ පැත්තට තියෙනවා 2යි cos 60ක්. පහළට තියෙනවා 2යි sin 60ක්. අර දෙකත් අයින් කරලා දාන්න පුළුවන්. මෙයත් අයින් කරලා දෙමු. දැන් ඔයාලට පේනවා ගත්තොත් මේ මෙහෙම එකක් තියෙන. දැන් එතකොට යම් ලක්ෂයක් ගත්තට පස්සේ මේ වගේ මේ ලක්ෂයෙන් උඩට ගත්තොත් පුතේ උඩට තියෙනවා 3ක්. 2යි sin 60 තියෙනවා. 6යි මූල 3 තියෙනවා. 4යි මූල 3යි sin 30 තියෙනවා. අනේ 3 මම උඩ අතට ලියා ගන්නම් මෙහෙම. 2යි sin 60 ධන
6යි මූල 3 ධන 4යි මූල 3යි sin 30. ඒවා උඩට තියෙන. පුතේ පහළට තියෙනවා ගත්තොත් පහළට තියෙනවා මේ 2යි මූල 3යි sin 30 2යි මූල 3 2යි sin 60 තියෙනවා. මම ඒ ටික පහළට ලියා ගන්නවා. මම ලියනවා 2යි මූල 3යි sin 60 පුතේ ධන 2යි මූල 3යි ධන 2යි sin 60යි වරද්දන්න නැතුව ලියන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් වමට ගත්තොත් වමටත් 3ක් තියෙනවානේ. හරි. වම් පැත්තටත් 3ක් තියෙනවා. මොනවද ඒ තුන? පේනවද? 2යි cos 60 2 2යි මූල 3යි cos 30 කියන ඒ තුනම තියෙනවා. හරි. එතකොට දැන් මම ওই තුන එක පැත්තකට ලියන්න ඕනේ. හරි. මම දැන් මේ යට එක මකලා දාන වැඩක් නැහැ. හරි. දැන් මට ලියුව හැකි මෙතනින් බලගන්න 2යි cos 60 තියෙනවා. ධන 2 තියෙනවා. ඊට අමතරව 2යි මූල 3යි cos 30 තියෙනවා. ඊට පස්සේ මේ දකුණට ගත්තොත් දකුණටත් තියෙනවා පුතේ මේ පේනවනේ 3ක්. වලට පේනවා 4යි මූල 3යි cos 30 4 සහ 2යි cos 60. මම ඒ ටික අපි මේ පැත්තට ලියමු. දකුණු පැත්තට. තියෙනවා 2යි cos 60 ධන 4 ධන 4යි මූල 3යි cos 30. ඉතින් ඔන්න ඔහම තියෙනවා. හරි. දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? හරි මුලින්ම දැන් හතර පැත්තකට හදාගත්තානේ. දැන් මුලින්ම මේක පැත්තකට තියෙන ටික සුළු කරලා වැඩේ කර ලේසි කරගමු. දැන් ගමුකෝ මෙහෙම ගත්තොත් උඩට තියෙන ටික ඔක්කොම එකතු කරමුකෝ. 2යි sin 60 කියන්නේ කීයද? sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට එතන මූල 3යි. ඊට අමතරව දැන් තව 6යි මූල 3 කොහොමද තියෙනවනේ? හරි. මූල 3ක් සමග තව 6යි මූල 3 තියෙනවා. ධන තව තියෙනවා 4යි මූල 3යි sin 30. sin 30 කියන්නේ පුතේ භාගය. sin 30 භාගය. මෙහා නෙමෙයි. භාගය. එතකොට 2යි මූල 3. එහෙනම් තව 2යි මූල 3ක් එනවා. ඒතර ඔක්කොම ගත්තාම මෙතන 1. එතකොට 9යි මූල 3ක් කියලා එනවා. උඩට. දැන් අපි පහළට ගත්තොත් පහළට තියෙනවා ටික බලමු. දැන් උඩට තියෙනවා ටික දාගෙන ඉවරයිනේ. පහළට තියෙනවා ගත්තොත් වලට පේනවා මේ තියෙන පහළට තියෙන ටිකනේ. 2යි මූල 3යි sin 60 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. ඈ sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට මෙතන එනවා අපිට ගන්න පුළුවන් පුතේ අතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා. වැරද්ද තමයි මේ මෙතන මෙයා ගන්නකොට මේ බලන්න මෙහෙම තියෙද්දි මුල් එකට ගිහින් බලන්න වීඩියෝ එකේ එතන තමයි වැරද්ද වෙලා තියෙන්නේ. මෙතන 2යි මූල 3 තියෙද්දි මෙතන 30 තිබිලා තියෙන්නේ. එතන පුතේ මෙයාගේ විභේදන සංරචකය මෙහෙට තියෙන්නේ 2යි මූල 3යි sin 30 right. එහෙනම් මෙතන sin 30 වෙන්න ඕනේ. හරි එක හදාගන්න. එතකොට 2යි මූල 3යි sin 30 කියන්නේ භාගයනේ. එතකොට එනවා මූල 3යි කියලා. අනිත් එක කොහොමද තියෙනවා 2යි මූල 3. ඊට අමතරව තියෙනවා පේනවනේ 2යි sin 60. sin 60 කියන්නේ ආයෙත් මූල 3යි. sin 60 කියන්නේ ආයෙත් මූල 3යි. එතකොට 2යි මූල 3 බෙදීම 2යි. එතකොට එනවා මේ
දෙක ගුණ කිරීම sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. දෙකට දෙක කැපුණාම මූල 3යි කියලා එනවා. එතකොට පහළට එනවා 4යි මූල 3යි කියලා පුතේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ දැන් පහළටත් හරිනේ. ඊට පස්සේ අපි ගමු වමට. වමට තියෙන මේ ටිකනේ. 2යි cos 60 තියෙනවා. cos 60 භාගය. එතනම 1යි. ඊළඟට 2 තියෙනවා. දැන් මේකට 2 එකතු වෙනවානේ. ඊට අමතරව තියෙනවා 2යි මූල 3යි sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. දෙකට 2 කැපුණා. එතකොට මෙතන මූල 3 ගුණනහම 3යි කියලා එනවා. එතකොට පුතේ 3යි 2යි ඔක්කොම මේ පැත්තට 6ක් තියෙනවා. නිව්ටන් නේ. ඊට පස්සේ වම් පැත්තත් ඕකේ. හරි. වම් පැත්තත් ඕකේ. දැන් දකුණු පැත්ත 2යි cos 60 තියෙනවා. cos 60 කියන්නේ භාගය. එතකොට 1යි පුතේ. අනේ එක පැත්තකින් තිබුද්දෙන් ඊට පස්සේ 4 තියෙනවා. ඊට අමතරව 4යි මූල 3යි cos 30 තියෙනවා. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. දෙකට 1යි 2යි දෙවරක් 3 කියලා එනවා 6යි කියලා එනවා. එතකොට මේ පැත්තට එනවා 11ක්. හරි. බලන්න සුළු කිරීම වැරදුනාද කියලා. ඔයගොල්ලෝ මේ මම සුළු කරනවා වැරදුනා නම් ගාන ගෲප් එකේ දාන්න. හරි. ඊට පස්සේ දැන් අන්තිමේට උඩට දැන් මෙයා අඩු කරනවා මෙයාගෙන් අඩු කරනවා මෙයා අඩු කරලා දුරට එනවා 5යි මූල 3යි කියලා. ඒ 9න් 4ක් ගියපහම ඊට පස්සේ මෙයාව අඩු කරනවා මෙයාගෙන් 11න් අඩු කරනවා 6 අඩු කරපුවාම මෙහෙට එනවා 5යි කියලා පුතේ. හරි. දැන් අන්තිමේට දෙන්න ඉතුරු මුළු දෛසික පද්ධතියම අපි දෛසික දෙකක් බවට හදාගත්තා. දෛසික පද්ධතියම එකිනෙකට ලම්බක දෛසික දෙකක් බවට හදාගෙන ඉවරයි මේ වෙද්දී. දැන් අපිට තියෙන සංප්‍රයුක්තයේ විශාලත්වය සහ දිශාව ගන්න. සංප්‍රයුක්තයේ විශාලත්වය මුළු දෛසික පද්ධතියම සංප්‍රයුක්තයේ විශාලත්වය මෙන්න මේ r ගෙන් දෙනවා පුතේ. ඒ වගේම මේ ඇල්ෆාගෙන් දිශාව දෙනවා. එතකොට පුතේ අපිට ලේසියෙන්ම මේක කරන්න පුළුවන්. ඇත්තටම අපි කරන්න ඕනේ r වර්ගය සමානයි 5යි මූල 3 වර්ගය ධන 5 වර්ගය දාන එක. r සමානයි ඔතන 25යි 25 වරක් 3 එන්නේ 75යි 25යි කියලා වර්ගමූල. එතකොට පුතේ එනවා r ලස්සනට ca වර්ගමූලය කියලා. r එනවා 10 නිව්ටන් කියලා. ඊට පස්සේ ඇල්ෆා සමානයි tan inverse. හරි. පහ බෙදීම පහයට ඔය තියෙන විදිහට සබනේ. උතර අපිට ගන්න වෙන්නේ මෙහෙම 5යි මූල 3 බෙදීම 5 කියලා මේ තියෙන විදිහට. එතකොට උත්තරේ ඇල්ෆා සමානයි tan inverse මූල 3යි. පුතේ tan inverse මූල 3යි කියන්නේ අංශක 60යි. ඔන්න විශාලත්වය සහ දිශාව දෙකම ගත්තා. ඊළඟ එකත් ඒ විදිහම එකක් තියෙන බලන්න පුතේ. මේ බලන්න මෙහෙම තියෙනවා. ඒක හැබැයි විශේෂත්වය වෙන්නේ දෙකක් තියෙනවා. එක පැත්තට. හරි. ඊට පස්සේ මෙහෙට තියෙනවා. උඩට කොහොමත් එකක් තියෙනවා. පහළට එකක් තියෙනවා. මේ හරිය එකක් තියෙනවා මෙහෙට. අංශක 45න් හරියටම එකක් කොහොම තියෙනවා. මෙහෙටත් අංශක 45න් මේ හරියට වගේ එකක් තියෙනවා. අංශක 30න් වගේ මෙන්න මෙහෙටත් එකක් තියෙනවා. ওই ටිකේ සම්ප්‍රයුක්තය ගන්න තියෙන්නේ. හරි. ගේමක් නෑනේ. කලින් එක වගේමයි. හරි. 8යි 2යි 4යි 6යි මූල 3යි 4යි මූල 2යි 2යි මූල 3යි 2යි මූල 3යි මෙන්න මෙයා 2යි අමතකුණොත් ඉවරයි යා 2යි මූල 2යි ඔය ටිකනේ තියෙන්නේ. කෝණ බලමු. කෝණේ මෙතන 60යි මෙතන අංශක 45යි මෙතන අංශක 45යි මෙතන අංශක 30යි පුතේ. ඔය ටික තමයි තියෙන්නේ. රයිට්. විභේදනය කළා දාමු. දැන් කවුද විභේදනය කරන්න ඕනේ? කවුද විභේදනය කරන්න ඕනේ? විභේදනය කරන්න ඕනේ
ඇත්ත වශයෙන්ම කියනවනම් ඕන තේවනේ මෙයා 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 සහ මෙයා. හරි මෙතනින් පටන් ගමු විභේදනය කරන්න. ගේමක් නැහැ. උඩට එන්නේ 2 මූල 3යි sin 60. මෙහෙට එන්නේ 2 මූල 3යි cos 60. එක හරි. දැන් අනිත් පැත්ත මෙයා විභේදනය කරනවා. මෙයා මෙහෙට කරොත් එනවා 4යි මූල 2යි cos 45. උඩට කරොත් එනවා 4යි මූල 3යි sin 45. දැන් මේ විභේදනය කරාට පස්සේ මෙයාලා తీර වැඩක් නැහැ නේ. අයින් කළා දාන්න. හරි. විභේදනය කරාට පස්සේ යාලා තියන්නේ නැහැ සාමාන්‍යයෙන්. තියලා වැඩක් නැහැ. මොකද එයාව අපි දෙකට කැඩුවා. කැඩුවට පස්සේ එයාම තිබ්බා කියන්නේ ඉතින් වැරදිනේ එතකොට. ඊට පස්සේ මෙයා බලමු. මෙයා දැන් යටින් ඉන්න මෙයාව. රයිට්. මෙන්න බලන්න. මෙහෙට තිරසට 4යි පේනවනේ 4යි cos 30යි පේනවනේ 30 කෝණේ පැත්තට කරේ මෙහෙට 4යි sin 30යි රයිට්. ඊට පස්සේ මේ පැත්තට 2යි මූල 2යි cos 30යි sorry cos 30 නෙමෙයි හරියට කරන්නේ 45යි මෙහෙට 2යි මූල 2යි sin 45යි හරියට ඔය විදිහට එන්නේ. දෙදි විභේදනය කළා ඉවරයි. හරි රයිට්. ඊට පස්සේ මම මෙතනින් එහාට මේ ගන්න හදන්නේ මේ ටික එකතු කරගන්න ඕගොල්ලෝ මේ ටික එකතු කරගන්න මේ ටික එකතු කරගන්න මේ ටික එකතු කරගන්න කලින් එකමනේ බං ආය හදන්න දෙයක් තියෙනවා මේකේ. ඊට පස්සේ තනිය ඔය විදිහට මෙහෙම ගත්ත හැකිනේ. ඊට පස්සේ අන්තිමේට එක පැත්තකට එයි කොහෙට හරි පැති දෙකකට එයි ඇවිල්ලා අවසානට සම්ප්‍රයුක්තය ගන්න. හරි උත්තරේ හදලා දාන්න ගෲප් එකට කරපු නැති කට්ටිය. හරි ඊට අපි ඊළඟ එකට යමුකෝ. මේ දැන් ඊළඟ එකේ චුට්ටක් වෙනස් ගතියක් තියෙනවා පොඩි බලමු. මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ. මේකේ හරිද? පුතේ මේ මෙන්න මෙහෙම ගානක් මේක රයිට්. එතකොට ඊතල මෙහෙට තියෙනවා. ඊට මෙහෙට තියෙනවා. හරි. මේක හරි සිම්පල් ඈ. මෙහෙට තියෙනවා. ඔච්චරයිනේ. එතකොට අගේනුත් දාලා දිනවා. අගේනුත් දාමු අපි. මේකේ තියෙනවා 2යි මූල 2යිලු පුතේ. හරි. මෙයා 6යි මූල 2යිලු. මෙයා අනතෝ යන එක්කෙනා. මෙතන මේ ගානේ පොඩි අවුලක් තියෙනවා. අවුල තමයි මෙයාකට අගයක් දීලා නැහැ. එයාටත් වල 2යි මූල 2යි කියලා දාගන්නකො වැඩි ඉවරයි. ගාන හදද්දි හදලා දාන්න ඕනේ හැමෝම මේ ගානේ. හදන්න නැතුව ඇතිනේ. එහෙම නැත්තම් ඕගොල්ලෝ ඒක නැතුව හදන්න ඇති සමහර විට. හරි. කොහොම හරි මේ ගාන මම ඕල් කරන්නම් ඉවරනේ වැඩි. හදන හැටි තේරුම් ගත්තාම හොඳයි. බලාගෙන ඉන්න. රයිට්. මෙතන 4යි. මෙතන 6යි. මොන්නේ තියෙන්නේ? නෑ. හරි. මට වැරදුනා. මේ 2යි මූල 2 මෙයාට තියෙනවා ඈ. උඩ 6ක් තියෙනවනේ කෙනාට. 2යි මූල 2 මෙයාට තියෙනවා. රයිට් ඔය විදිහට. හරි. එතකොට පුතේ මේ ඔක්කොම ටික ලකුණු කරන් තියෙන්නේ. හොඳට බලන්න. මේ ඔක්කොම එක ලක්ෂයකට ගේන්න ඕනේ මම. එතකොට තමයි මේ ගාන හදන්න පුළුවන්. ඔයාලට පේනවද 4යි 2යි දෙකම එක පැත්තට තියෙන කියලා? ආ තිරසටනේ. ආයි හිතන්න දෙයක් නැහැ. හරි. 4යි 2යි නෙමෙයි 4යි 6යි මේ 4යි මෙන්න මේ 6යි. රවුන්ඩ් කරේ. මේ දෙකම තියෙන පුතේ මෙහෙට 10යි. යම් ලක්ෂයකින් මෙහෙට. හරිද? මේ දෙක මෙහෙම තිබ්බා කියලා නෑ. ඕක එක ලක්ෂකින් තියන්න පුළුවන් එකම දිශාවට හින්දා. තේරුම් ගන්න ඈ. ඊට පස්සේ 4 සහ 2 මේ තියෙන්නේ උඩට.
කීයද 6යි. right ඒකත් හරි. ඊට පස්සේ දැන් මෙතන අංශක 45 තියෙනවා. පේනවනේ. ගානේ. එතකොට මෙන්න මේ 6යි මූල 2 කියන එක නා මෙන්න මෙහෙට තියෙනවා. මෙතන කෝණේ අංශක 45යි. 6යි මූල 2. ඊට පස්සේ 3යි මූල 2 කියන එක නගෙත් මෙන්න මෙතන කෝණේ අංශක 45යි පුතේ. එතකොට එයත් තියෙන්නේ මෙහෙට. 3යි මූල 2. දැක්කනේ. ඔය ටිකෙන් 3යි මූල 2 නෙමෙයි 2යි මූල 2. ඔය ටිකෙන් තමයි ගාන හදන්න තියෙන්නේ. දැන් මේ පද්ධතිය වැඩක් නෑ. පද්ධතිය අපි එක ලක්ෂයකට ගෙනල්ලා ඉවරයි. අපිට මොකුත් අමතකුන්නේ නෑ. හරි. දැන් කරන්න ඕනේ. තව ඉවර නෑ. මොකද ආනත බල දෙකක් තියෙනවා මෙතන. මේ ආනතයි, මේ ආනතයි. ආනත බල තියෙනවා නම් අපි තිරසට සහ සිරසට විභේදනය කරනවා. මෙයා මෙහෙට දැන් මෙයාගේ කෝණේ මෙතන අනිවාර්යෙන් අංශක 45නේ. බලන්න ගාන දීලා තියෙන විදිහට. එතකොට මෙයා මෙහෙට විභේදනය කරොත් 2යි මූල 2යි sin 45 වෙයි. මෙයා මෙහෙට විභේදනය කරොත් 2යි sin නෙමෙයි අඩේ cos මෙතන. sorry. මෙමයි sin cos 2 45 න එකම ගයක් එන්නේ. කියන්නේ cos 45යි sin 45යි සමානයි. ඒ උනාට කෝණේ පැත්තෙන් ඉඳලා cos 45 ලියන්න. උඩට 2යි මූල 2යි sin 45. ඊට පස්සේ මේ 6යි f එක්කෙනා මෙහෙට විභේදනය කරොත් sorry 6යි මූල 2 එක්ක නේ. එනවා 6යි මූල 2යි cos 45 කියලා. මෙහෙට කරොත් එනවා දැන් මෙයා මකනවා ඈ. මෙයා IMP විභේදනය කළ ඉවරයිනේ. මෙයාත් දැන් විභේදනය කළ ඉවරයි. උඩට එනවා කීයද? කීයද එන්නේ? හරි ඒ දෙක උඩට තියනවා කොහමද ඈ? දෙකක් නෑ sorry. දෙක අයින් වෙනවා. එතකොට දැන් මෙතන තියෙන්නේ කීයද? උඩට 6යි මූල 2යි sin 45. හරි. කොච්චරයිනේ? දැන් මොකුත් කරන්න නෑ. කරන්න තියෙන එක කරමු දැන්. බලන්න ඉන්නකෝ. මෙතනින් මෙහෙට තියෙන එක ගත්තොත් දැන් මේ පේනවනේ මේකනේ 2යි මූල 2යි. පුතේ cos 45 කියන්නේ 1ට මූල 2යි. 2කට 2 කැපෙන. එතකොට 2යි මෙහෙට තියෙන්නේ. මේ පැත්තට තියෙන එක ගත්තොත් ඔයාලා මෙතන පේනවා 10ක් තියෙනවා. ඊට අමතරව දැන් 6යි මූල 2යි cos 45 කියන්නේ 1ට මූල 2යි. එතකොට 2කට 2 කැපුණාම 6යි. ඒකට 6යි 10 16යි මේ පැත්තට. උඩට දැන් 6ක් තියෙනවනේ. ඊට අමතරව ඔයාලට පේනවා 2යි මූල 2යි cos මේ sin 45 දින 1ට මූල 2යි. කැපුණාම 2යි. මෙතන තියෙනවා 6යි මූල 2යි sin 45 1ට මූල 2යි කැපුණාම 6යි. ඒතර ඔයාලට පේනවා අන්තිමේට 6 6 12යි 14යි. හරි. 14යි උඩට. ඊට පස්සේ අන්තිමේට බලන්න අර කලින් ගණන් දෙක වගේම තමයි ඉතින් මේකත්. හරිද? අන්තිමේට දැන් මේ දෙකනේ මේ පැත්තට 16යි. එතකොට මේ පැත්තට ගත්ත හැකි 14ක් කියලා. එතකොට මෙහෙට 14යි. පේනවනේ සම්ප්‍රයුක්ත වෙන හැටි. r හරි මැදින් එන්නේ. r සමානයි 14 වර්ගයේ ධන 14 වර්ගයේ වර්ගමූලය. කීයද? 196ද? 14 14න් ගුණ නෑ 196 නෙමෙයි ඊට වැඩි වෙනවා. හරිද? හදලා ගන්න උත්තරේ. රයිට්. ඊට පස්සේ ඇල්ෆා ඕනේනේ. ඒක නම් 45 කියලා නිකම්ම තේරෙනවා. මොකද මෙයයි මේ සමාන නම් හරි මැදින් යන්නේ. ඇල්ෆා 45 කියලා තේරෙනවා. එහෙම තේරෙන්නේ නැත්නම් ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 14 බෙදීම 14 දාන්න. එතකොට tan ඉන්වර්ස් 1යි කියලානේ. tan 1 වෙන්නේ 45ට අංශක. කෝණේ 45යි. ඉතින් ඔන්නෝම ඔක් ගන්න පුළුවන්. හරි. බලන්න කොච්චර සරලද කියලා. ගාන පොඩි වගේ ගානක් පොඩි ගානක් කියලා හිතුණට සුපිරි ගානක් මේක. හරි. සුපිරි කියන්නේ ඉතින් මෙහෙමයි ඉතින්. හරිද? මේ ලොකු කතන්දරයක් නෑ මේකේ. ඉතින් මේ ගාන හදන්න කලින් හොඳම දේ උතුර දාගන්න එක. දැන් මේ දිසා දාගන්න එක මොහොම. දන්නවනේ මේවා. උතුර දකුණ. නැගෙනහිර බටහිර දාගන්න. වැඩේ ලේසියි එතකොට. හරි. මොකද්ද කියන්නේ බලමුකෝ දැන්. කියනවා ඉස්සරවම ඒ බයිසිකල් කරු නැගෙනහිරට
කිලෝමීටර් 12ක් ගියාලු. හරි ගියපු දෙන්කෝ. නැගිටින ඔය පැත්තනේ. ඔහොම යනවා. ගිහිල්ලා අංශක 120ක් හැරෙනවලු. පුතේ අංශක 120ක් දකුණු පැත්තට හැරෙන්නේ මේ කියන විදිහට. හරි. දැන් මෙහෙම ගත්තොත් හරි. කොච්චරක් හැරෙනවද? දැන් යන්නේ මෙහෙටනේ. සෝරි. මෙහෙටනේ යන්නේ. මේ පැත්තටනේ යන්නේ. එතකොට කොච්චරක් හැරෙනවද? 120ක්. මෙතන කීයද? 90යි. තවත් 30ක් හැරෙනවා. හැරිලා හරිද? මෙන්න මෙහෙට එනවලු. මෙන්න මෙච්චරක්. ඒ එනකොට දැන් මෙතන 120යිලු. මේක තේරුම් ගත්තේ නැත්නම් ගාන හදන්න බෑ ඔයගොල්ලන්ට. මෙතන 120යිලු. ඒක කියනවනේ ගානේ. ඒ වගේම දකුණේ සිට මේ දකුණනේ සිට බටහිර පැත්තට අංශක 30ක්ලු. එතකොට මෙතන 30ක්ලු. හරිනේ පුතේ? මේ සම්පූර්ණ එක 120. තේරුම් ගන්න. මෙන්න මේ 30 කියන්නේ මේ ටික විතරයි. සම්පූර්ණ නිල් පාටින් පෙන්නලා තියෙන 120. හරිනේ? මෙතන 90යි 30යි තමයි 120 වෙන්නේ. හරි. එතකොට මෙයා කිලෝමීටර් 10යිලු. සෝරි 10 නෙමෙයි 12යිනේ. මෙයා කිලෝමීටර් 12යිලු. මෙතන කිලෝමීටර් 15යිලු. රයිට්. මෙතන එතකොට අංශක 60යිනේ. මෙයා කිලෝමීටර් 15යිලු. රයිට්. දැන් මෙතන තමයි A තියෙන්නේ. මෙතන තමයි පුතේ B තියෙන්නේ. අපෙන් අහනවා රෝම ඉලක්කම් එකේ A සිට B මේ මාර්ගය ඇඳලා මේක තමයි මාර්ගය ඔය විදිහට ඇඳලා තිබ්බනම් ලකුණු හම්බ වෙනවා. උතුර අනිවාර්යෙන් උතුර පෙන්වලා තියෙන්න ඕනේ. A සිට B ඇති විස්ථාපනය සොයන්න. හරි. විස්ථාපනය කියන්නේ මොකද්ද පුතේ? ඇත්තට මෙන්න මේ කහ ඉර. මෙන්න මේ කහ ඉර හොයන්න ඕනේ. රයිට්. ඕක හොයන්න ලේසිම විදිහ දැන් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් නෙමෙයිනේ. හරි. ඕක හොයන්න පුළුවන් ලේසිම විදිහ තමා දැන් හොඳට බැලුවොත් ඔයාලට පේනවා මේ බලන්න. ඊතලයේ මෙහෙට. එහෙනම් මේ දෙකේ සම්ප්‍රයුක්ත කොහෙටද හිටින්නේ? මෙන්න මෙහෙට. පේනව නේද? එතකොට මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්තය තමා මේ R කියන්නේ. එතකොට මේක සමාන්තර රාශියක් විදිහට හදාගන්න එපා. උත්තරේ ගන්න නම් සමාන්තර රාශියක් විදිහට හදාගන්න ඕනේ. හරි. එහෙම නැත්නම් දෛශික විභේදනෙනුත් ඕන නම් උත්තරේ ගත්ත හැකියි. දෛශික විභේදනෙන් උත්තරේ ගන්නත් පුළුවන්. මම දෛශික විභේදනෙන් මේකේ උත්තරේ ගන්න. හැබැයි ඔයාලට සමාන්තර රාශිය විදිහට කියලා දෙන්න. මෙහෙම මේ 12 මෙහෙටනේ තියෙන්නේ. 15 මෙහෙට හදන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ සමාන්තර රාශියක් හදන්න එපා මෙතන. ඔය විදිහට. ඊට පස්සේ මෙන්න මේ R හොයන්න ඕනේ. හරි. දැන් බලන්න මේ 15 මෙහෙට. හරිනේ 15 මෙහෙට. 12 මෙහෙට. මේ 12 මෙහෙට. අංකරේ 15යි 12යි දෙක මේ ලක්ෂයෙන් තිබ්බා. ඒතර මෙන්න මේ R හොයන්න ඕනේ. මෙතන කෝණේ අංශක 120යි. දාලා R හෙව්වනම් උත්තරේ එනවා. හරි. ඒ විදිහට හොයමුකෝ. ඉවරයිනේ වැඩේ. දෙවිදිහටම හොයමු. R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2PQ cos θ නේ. එතකොට R වර්ග එනවා. P වර්ග කියන්නේ පුතේ 15 වර්ග කියලා ගමු අපි. 12 වර්ග ධන දෙවරක් 15 වරක් 12 වරක් cos θ cos 120 ඍණ භාගය 15 වරක් 15 වර්ගය 225යි 225යි 15 වර්ගය හරි 12 වර්ගය 144යි ඍණ 15 වරක් 12 180යි නේ 15 වරක් 12 180යි 180 360යි 360 භාගයෙන් ගුණ කරාම ඍණ 180යි මෙතන එනවා 9යි 6යි 3යි 369න් 180ක් අඩු වෙන්න ඕනේ R වර්ගයට සමාන වෙන්න බලන්න සුළු කරා හරියද කියලා එතකොට 9යි අපිට 6න් බෑ ඒ නිසා එහා පැත්තෙන් ගත්තාම 8න් දෙකෙන් නෑ 189 වර්ගමූල කියලා එන්නේ R හරි ඔක තමයි අපිට ඕනේ
කරන විස්ථාපනය. හරි. ඕක එහෙම නැත්තම් වෙන විදිහකට ගන්නත් පුළුවන්. හරි. බලන්න හරිද කියලා සුළු කරා. සුළු කරා වැරදි නම් වැරදි නෙමෙයි. 15 වරක් 12 180 හරිනේ. ඊට පස්සේ 12 වරක් 144 හරි. 225 නේ 15 වරක් වගේ. 15 වර්ගය. ඔව්. එතකොට මේක වැරදි නෑ. 9යි 6යි 3යි හරි. හරි වැරදි නෑ. රයිට්. ඊට පස්සේ මෙතන 189ට හරියට මූල වෙන්නේ නැහැ නේ. එන්නේ. හරි. රයිට් අපි ඒක එහෙම තියලා අනිත් විදිහට හදලා පෙන්නන්නම්කෝ මම ඔයගොල්ලන්ට. එතකොට හොඳයි ඒක. මෙහෙම මේ අපිට පුළුවන් මෙහෙම කරන්න පුතේ. අපිට පුළුවන් මේ රතු පාට රේඛාව තියෙන්නේ. මේ රේඛාව විභේදනය කරන්න. මොන බලන්න. හරි. මේ විදිහට සූත්‍රය දාලා උත්තරේ ගන්නත් පුළුවන්. බැරි නෑ. හරිද? දැන් ඔය ගත්තේ. අපිට පුළුවන් විභේදනය කරන්න. හරි. අපිට එන්නේ උත්තරේ අරකේ 189 මූලනේ 13.7ක් 7.4ක් වගේ එන්නේ කිලෝමීටර. හරි. ආයක තිබුත් දෙන්නක බලන්න. හරි. දැන් මම කරන්න යන්නේ මේක විභේදනය කරන එක. මේ රතු ඉර විභේදනය කරොත් හොඳට බලා ගන්න. මම කඩේරක් ගහලා ඉන්න ඔක්කොටම කලින් මෙන්න මේ කඩේර හොඳට බලන්නකෝ. හරි. මේ කඩේර එන්නේ මෙහෙම. හරි. හරි. එතකොට මේ රතු එක මම විභේදනය කරොත් මම මෙතනත් ගහන කඩේර. හරි. හොඳට බලන්න. නිල් පාටින් කරන්න. තිරස් සංරචකය මෙන්න මෙතෙන්ට එන්නේ. කොච්චරයිද? 15යි cos 60යි. cos 60 භාගයයිනේ. ඒ කියන්නේ 7.5යි. මම කෙලින්ම ලියන්නම් ඒක. 7.5. මෙහෙට විභේදනය කරොත් මෙන්න මෙතෙන්ට වෙනවා. කොච්චරයිද? 15යි sin 60යි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට එනවා 7.5යි මූල 3යි කියලා. හරි. 7.5යි මූල 3යි කියලා එනවා. රයිට්. ඔය විදිහට එනවා. එතකොට හරිද? දැන් අපිට පුළුවන් හොඳට කල්පනා කරොත් හරි. ඔයාලට පේනවද? මෙන්න මේ කහ පාට ඉර තියෙන්නේ. මම ඒක ඔයාලට මෙහෙම කළු නෑ. මෙන්න මේ ටික පෙන්නන්නම්කෝ මේ. ඔය ටික කීයද? 12න් 7.5 අඩු කරන්න ඕන. එතකොට 5.5යි කියලා නේ. මෙන්න මේ ටික කොච්චරයිද? 7.5යි මූල 3. නේද? එතකොට අපිට දැන් පුළුවන් පුතේ හොඳට බලන්න. ආන් ඒක පාවිච්චි කරලා පයිතගොරස් දාලා මෙයා 5.5 මෙයා 7.5යි මූල 3 කියන එක දාලා මෙතෙන්ට r දාලා අපිට පුළුවන් පයිතගොරස් දාලා r හොයන්න. බලමු අපි එහෙම දාලා කරද්දිත් මේක එනවද කියලා. හරි. අවස්ථා දෙක දෙවිදිහට වෙනවද කියලා. දෙවිදිහම පුළුවන් වෙන්න ඕන. එතකොට මෙතන එනවා r වර්ගය සමානයි 7.5 මූල 3යි 3 වර්ගය. එතන මෙතන එහෙම නැතුව මේ 15 බෙදීම 2 කියලා තිබුණා ලේසි වෙයි. සුළු කරන්න 15 බෙදීම 2යි මූල 3 නේ තිබ්බේ. ඒකේ වර්ගය ධන 5.5 වර්ගය. මෙතන එනවා 225 යට 4 ගුණ කිරීම 3 කියලා. ධන 5.5 වර්ගය එනවා.
5.5 වර්ගය කියන්නේ පුතේ 30.25. හරි. ඊට පස්සේ අපි මෙතන සුළු කරොත් 225 3ෙන් ගුණ කරොත් එනවා 675. ඒක අපි බෙදුවොත් 4ෙන් එනවා 168.75 කිය. ධන 30.25. එනවා නේද 189. එනෝනේ ලස්සනට 189 r වර්ගය. දෙක. ඒතර r කීයද? 189 වර්ගමූලය කියන්නේ 13.74යි. එහෙනම් ආයේ සැකයක් බීතියක් මුකුත් නැහැ. අර රූප සටහන ඇඳලා තියෙන්න ඕනේ. ඒ ඉඳලා මෙහෙම ගිහින් මෙහෙම එන එක. එතකොට මේ AB දුර කොච්චරයිද? 13. දුර නෙමෙයි විස්ථාපනය 13.74 කිලෝමීටර් කියලා එනවා. හරි. කිලෝමීටර් කියලා එනවා. ඒක තමයි කතන්දර. ඊට පස්සේ රෝමි ලක්කන් 2 මධ්‍යක ප්‍රවේගය අහනවා. ගානේ කියනවා මේ මෙයාට මෙහෙම ගිහිල්ලා වටේ ගිහින් බීට එන්න ගත වන කාලය පැය 1 මිනිත්තු 15යි කියලා. එහෙනම් පුතේ 1.25 නේ පැය වලින්. පැය 1 මිනිත්තු 15 කියන්නේ මිනිත්තු 15ක් කියන්නේ 4න් 1. ඒ කියන්නේ 0.25. එතකොට 13.74 කියන කිලෝමීටර් කියන්නේ මේකනේ විස්ථාපනේ. මේක බෙදලා තියෙන්න ඕනේ ඔයාලා 1.25 පැය වලින්. එතකොට උත්තරේ එනවා. මේ ටික තිබ්බත් ලකුණු හම්බ වෙනවා. හරි. 13.74 කිලෝමීටර් කියන එක 1.25න් බෙදලා තියෙන්න ඕනේ. එතකොට උත්තරේ ලකුණු හම්බ වෙනවා. ඊළඟට අපි B කොටසට එනවා ඒ ගානේ. B ගානේ කියන්නේ y කියන බයිසිකල් කරු වෙනත් මාර්ගයකින් කිලෝමීටර් 30ක දුරක් ගමන් කර. දන්නේ නැහැ මාර්ගය අදාළම නෑ අපිට. අපි හිතුව මෙහෙම ගියා කියලා එක. ඔහොම ගිහිල්ලා ඔහොම ආවා කියලා. කොච්චරක් ගමන් කරනවලු කිලෝමීටර් 30ක් ගමන් කරනවලු. එනවලු B ට. පුතේ රෝමි ලක්කම් 1 අහනවා B ගේ රෝමි ලක්කම් 1 අහනවා. y බයිසිකල් කරුවාගේ විස්ථාපනය. පුතේ y බයිසිකල් කරුවාගේ විස්ථාපනයත් 13.74 කියලා ලියපු කට්ටිය කෝ බලන්න අද උස්සන්න. මොලේ පාවිච්චි කරලා. දෙන්නම එකතනින් පටන් ගන්නවා කියලා. හරි. ගානේ මුලම පේන්න තියෙනවනේ රූපේ. දෙන්නම එකතනින් පටන් ගන්න. එතකොට A ඉඳලා B ට එනකොට හරි. අනිවාර්යෙන් දෙන්නගෙන් විස්ථාපන එකම වෙන්න බෑ. ආරම්භක අවසාන ලක්ෂ 4 නේද? ඔව්. ඒකේ කතන්දරයක් නෑ. තව වෙනම කතන්දරයක් නෑ එච්චරයි. ඊට පස්සේ රෝමි ලක්කන් 2 අහනවා A සිට B දක්වා y බයිසිකල් කරුවාගේ මධ්‍යන්න වේගය. පුතේ මේ ගානේ දීලා තියෙනවා මේ බයිසිකල් කාර්යයාගේ මේ y එක්කෙනාගේ සාමාන්‍ය වේගය. පුතේ සාමාන්‍ය වේගය සමානයි මුළු දුර බෙදීම ගත වූ කාලයනේ. සාමාන්‍ය වේගය 20යිලු පැයට කිලෝමීටර්. මුළු දුර 30යිනේ. කාලය t කියලා ගත්තොත් t එනවා පුතේ 30 බෙදීම 20යි පැය කියලා. මෙන්න මේක හොයා ගන්න ඕනේ. ඒක හොයලා ඊළඟට අපිට පුළුවන් මේ මිනිස්යාගේ සාමාන්‍ය ප්‍රවේගය එහෙම නැත්නම් මධ්‍යක ප්‍රවේගය ගන්න පුළුවන්. මුළු විස්ථාපනය 13.74යි. ඒක බෙදන්න ඕනේ පුතේ 30 බෙදීම 20ෙන්. එතකොට එනවා පැයට කිලෝමීටර වලින් සාමාන්‍ය ප්‍රවේගය දැක්කනේ. ඇයි මුළු කාලය හොයා ගන්නවා මේ සාමාන්‍ය වේගය පාවිච්චි කරලා. ඇයි ගමන් කළ මුළු දුර කිලෝමීටර් 30යි කියලා ගානේ දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට උත්තරේට එන්න පුළුවන්. හරි. බලන්න කොච්චර ලස්සන ගානක්ද කියලා. පටල ගන්නවා සමහරු මේක. මෙච්චර ලේසි ගන්න. දෛසික පටල ගත්තොත් නේ අය හරිද? මෙතනින් ඉස්සරහට. හරි. ඊළඟ පාර දැන් මේ පාර ගොඩක් කට්ටිය දෛසික වැරද්දුවා. හරි. මම අහපු ප්‍රශ්න වලදී ඊළඟ පාර ඊළඟ මාසේ මම ගෙදරට ඇවිල්ලා. හරි. ඔළුවෙන් හිට වෙනවා අනිවාර්යයෙන්. ඊළඟට දෛසික ප්‍රශ්න අහද්දි බැරි වුණොත් එහෙම. හරි. ඔව් ඈ. බොරු නෙමෙයි කියන්නේ ඇත්තටම ඔළුවෙන් හිට වෙනවා. හරි ඔළුවෙන් හිටගෙන ඉන්න වෙන්නේ. මෙන්න මෙහෙම. මෙහෙම තමයි ඉන්න වෙන්නේ ඈ. ඔව්. දෙකක් නෑ. බල ලකුණු කරන්නත් තියෙනවා ඊට පස්සේ ඔළුවේ. අභිලම්බ ප්‍රතික්‍රියා බල. පොළොව මගින් මිනිසා මත ඔළුව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය
ඔළුව මගින් පොළොව මත ඇති කරන අභිනව ප්‍රතික්‍රියා බලය කිය. හරි. මෙතනින් තමයි මේසාගේ බර ක්‍රියාත්මක වෙන්නේ. හරි. එහෙනම් ඔන්න අපි පේපර් එක සාකච්ඡා කරලා ඉවරයි. හරි.